BL8 Digital Business Strategy Pilot Paper Discussion එකේ අවසාන කොටසත් එක්ක ඔබ දෙකතු වෙන්න. අපි පළවෙනි මුල් කොටසේ වීඩියෝ එකෙන් ප්‍රශ්න 25ක් සාකච්ඡා කරා. අද අපි ප්‍රශ්න 26 ඉඳන් 50 වෙනකම් මේ වීඩියෝෙන් සාකච්ඡා කරමු. 26 වෙනි ප්‍රශ්නේ. නිර්වචනය කිරීම, පරීක්ෂා කිරීම, යැවීම සහ ස්තැන් දෙකක් ලබා දීලා තියෙනවා. ඊමේල් අලෙවි කරන ක්‍රියාවලියේ ඊළඟ පියවර දෙක වන්නේ. එතකොට මේ පල්ලෙහා මම ටෙක්ස්ට් බුක් එකෙන් උපුටාගත්ත කොටසක් ලබාගෙන තිබෙනවා. මේ සිංහල මාධ්‍ය ටෙක්ස්ට් බුක් එකෙන් තමයි මේ කොටස ලබාගෙන තියෙන්නේ. යටින්ම පෙන්නලා තියෙන එක ඉංග්‍රීසි ටෙක්ස්ට් බුක් එකෙන් ලබාගත්ත කොටස. එතකොට ඊමේල් මාකටිං වල මෙන්න මේ පියවර පහක් ස්ටෙප්ස් පහක් දක්වලා තියෙනවා. පළවෙනි ස්ටෙප් එකේදී නිර්වචනය කිරීම, ඒ කියන්නේ ඩිෆයින් කිරීම. දෙවෙනි ස්ටෙප් එකේදී පරීක්ෂා කිරීම, ටෙස්ට් කිරීම. තුන්වෙනි ස්ටෙප් එකේදී යැවීම, එහෙමත් නැත්නම් මේ ඊමේල් ඒ අදාළ අයට යොමු කිරීම. හතරවෙනි ස්ටෙප් එකේදී ඒ යවපු ඊමේල් වල ෆීඩ්බැක් එක, ඊමේල් කොහොමද භාවිතා කරලා තියෙන්නේ කියන එක මැනීම, එහෙම නැත්නම් මෙෂර්මන්ට් සිද්ධ කරගන්න පුළුවන්. අවසාන මට්ටමේදී තමයි ඒ කරපු සියලුම ක්‍රියාවලිය කොයි ආකාරයෙන් සිද්ධ වුණාද කියලා රිපෝට් එකක් ලබා ගන්න උත්සාහ කරන්නේ. එතකොට මේ ස්ටෙප්ස් පහ අනුවට තමයි ඕනෑම ඊමේල් මාකටිං කැම්පේන් එකක් සිද්ධ වෙන්නේ. මෙතන අපි බැලුවොත් එහෙම ඩිෆයින් කරනවා කියන්නේ මේ ඊමේල් එකේ තියෙන ඩීටේල්ස්, ඒ කියන්නේ පුද්ගලයන්ට අපි යවන්න අවශ්‍ය විස්තරය මොකක්ද, පණිවිඩය මොකක්ද. එතකොට ඒක ඉමේජ් එකක් වෙන්න පුළුවන්, බ්‍රෝෂර් එකක් වෙන්න පුළුවන්, ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වෙන්න පුළුවන්. අන්න ඒ දේ මෙතන ඩිෆයින් කරගන්න. ඒ යවන්න ඕන පණිවිඩය, ඒ අවශ්‍ය විස්තර හරියටම තේරුම් බේරුම් කරලා ඩිෆයින් කරගන්න. ඊට පස්සේ ඊමේල් එක යවන්න කලින් මේක අපි ඊමේල් එකක් ආකාරයට සකස් කරනවා. මේ software එකක් පාවිච්චි කරලා ඊමේල් කැම්පේන් එකකට යවන්න සුදුසු විදිහට අපි මේක ඒ ඉමේජ් එක හරි ඒ අදාළ දේවල් ඊමේල් එකක මැද්දට, ඒ කියන්නේ ඊමේල් එකේ බොඩි එකට අපි ඊමේල් එකක් ලියන ආකාරයටම මේක කොහොමද දිස්විය යුත්තේ කියලා සකස් කරගන්නවා. ඒ සකස් කරලා අපි මේක ටෙස්ට් කරලා බලනවා විවිධ වෙබ් බ්‍රවුසර්ස්, ඒ කියන්නේ අපිට වෙබ් බ්‍රවුසර්ස් කීපයක් තියෙන අපි පාවිච්චි කරන. ඒ වෙබ් බ්‍රවුසර්ස් වල අපි චෙක් කරලා බලනවා. එහෙම නැත්නම් අපි චෙක් කරලා බලනවා මේක Outlook එකේ වැඩ කරනවද කියලා. මොකද සමහර පුද්ගලයෝ ඊමේල් බලන්නේ Outlook එකෙන්, ඔෆිස් එකේ ඉඳලා, වෙබ් බ්‍රවුසර් එකෙන් නෙමෙයි. ඒකට මේ හැම එකකම නිවැරදි ආකාරයට මේක අපිට ඒගොල්ලන්ට මේක පෙන්වන්න ඕන විදිහට මේක පේනවද, මේකේ තාක්ෂණික ගැටලුවක් තියෙනවද, මේක view වෙනවා පොඩි වැඩිද, මේ හැම දෙයක්ම මෙන්න මේ ටෙස්ට් කියන අවස්ථාවේදී අපි අත්හදා බලනවා අපි මේක යවන්න පෙර. ඊට පස්සේ තමයි අපි දැන් අපි සූදානම් මේක හදාගෙන ඉවරයි. ඒ කියන්නේ මේක සුදුසු බව අපිට තේරෙනවා. මේක නිවැරදි ප්‍රමාණයෙන් ස්ක්‍රීන් එකේ පේන ප්‍රමාණයට නිවැරදි සයිස් එකකින් තියෙනවා. ඕපන් වෙනවා, ඩිලේ එකක් නැහැ. ඉතින් ඔක්කොම අපි ටෙස්ට් කරලා ඉවර ගත්තාන් පස්සේ ඊළඟට තියෙන්නේ මේක ඒ ඉන්න මුළු ලිස්ට් එකටම 1000ක් 2000ක් වෙන්න පුළුවන්, ලක්ෂයක් වෙන්නත් පුළුවන්. ඒ අපිට තියෙන ඊමේල් ලිස්ට් එකට ඒ software එක හරහා මේ ඊමේල් එක යැවීමට තමයි ඊළඟට තියෙන්නේ. එතකොට මේකදී අපිට සෙට් කරන්න පුළුවන් කොයි වෙලාවටද මේක ඊමේල් එක යන්න ඕන, කොයි දවසේද යන්න ඕන, එකවර කීයක් ඊමේල්ස් යවන්න ඕනද, ඒ වගේ මේක ෂෙඩියුල් එකකට යවනවද, නැත්නම් මේ කට්ටියට අද යවලා තව ගෲප් එකකට වෙන දවසක යවනවද. ඒකට ඒ තීරණ අපිට මේකේ software එකේ ඊමේල් මාකටිං කරන software වල අපිට වෙනම සෙට් කරන්න පුළුවන්. ඒ කොයි වෙලාවටද යන්නේ, කොච්චර ප්‍රමාණයක් එකපාර යනවද, ඒ දේවල් ටික. ඊට පස්සේ ඒකේ වෙලාවට ඒ අදාළ අපේ ඉන්න ලිස්ට් එකට ඒ ඊමේල් එක ඔටෝමැටිකලි මේ software එක මගින් යවනවා. ඊමේල් මාකටිං software එක මගින්. ඊට පස්සේ තමයි අපිට එන්නේ measure කියන ස්ටේජ් එක. මොකද අපි ඊමේල්ස් යවුවට අපිට
වැඩක් නැහැ අපි දන්නේ නැත්නම් මේ යවපු ප්‍රමාණයෙන් කොච්චර ප්‍රතිශතයක් මේ ඊමේල් එක ඇඩ්ම ගානේ දැකලවත් තියනවද කියලා. එතකොට අපිට මේ ඊමේල් මාකටිං තාක්ෂණය ඇතුලේ අපිට තියෙන පහසුකම ඕනම කෙනෙක් මේ අපි යවන ඊමේල් එක ඕපන් කරාද අපි එතන ඊමේල් එකේ දාලා තියෙනවා නම් වැඩිදුර විස්තර සඳහා මෙන්න මේක ක්ලික් කරලා අපේ වෙබ්සයිට් එක වෙතට පිවිසෙන්න කියලා ලින්ක් එකක් දාලා තිබෙනවා. ඒ ලින්ක් එක ක්ලික් කරාද? ඒක කී දෙනෙක් ක්ලික් කරාද? ඒ විස්තර අපිට නැවත ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට මේක අපි මේ ඊමේල් එකත් සමග යවන කෝඩ් එකක් කේතයක් මගින් තමයි ඒක කරන්නේ. එතකොට ඕනම් පුද්ගලයෙක් මේ ඊමේල් එක view කරපු ගමන් හරියට නිකන් SMS එකක් අපි යවුවම අපිට ඩිලිවරි රිසිප්ට් එකක් හම්බෙන්නේ. කියන්නේ SMS එක ඩිලිවර්ඩ් කියලා අනිත් ෆෝන් එකට. ඒ වගේ මේ ඊමේල් වලත් ඒ පහසුකම තියෙන ඊමේල් මාකටිං වලදී අපි ඒක පාවිච්චි කරනවා. ඒකට අපිට බලා ගන්න පුළුවන් කී දෙනෙක් මේක විවෘත කරලා තියෙනවද? කී දෙනෙක් අපි ඒකේ දාලා තියෙන ලින්ක්ස් මොන හරි තියෙනවා නම් ඒවා ක්ලික් කරලා තියෙනවද? ඊට පස්සේ ඒ අවස්ථාවත් ඉවර වුණාම අපි ඊමේල් කැම්පේන් එක අවසන් කරන්නේ රිපෝට් එකක් ලබා ගන්න ඕන. මොකද ගොඩක් වෙලාවට මේ ඊමේල් මාකටිං කැම්පේන්ස් කරන්නේ බාහිර ආයතන මගින්. එතකොට මේ බාහිර ආයතන අපි ඒ ආයතනට මුදල් ගෙවුවාම ඒගොල්ලන්ගේ තියෙනවා ඩේටාබේසස්, ඒ කියන්නේ ඊමේල් ලිස්ට් ඒගොල්ලෝ එකතු කරගත්ත විවිධ තැන් වලින් ඒ ඩේටාබේස් එකට ඒගොල්ලෝ යවලා ඉවර වෙලා මේ සියලුම දේවල් මෙෂර් කරලා කී දෙනෙක් ඕපන් කරාද කී දෙනෙක් ක්ලික් කරාද ඒගොල්ලෝ අපිට රිපෝට් එකක් ලබා දෙනවා. ඒ රිපෝට් එකේ තව ඒගොල්ලන්ට ලැබෙනවා ඒගොල්ලොන් යවපු ඊමේල් ඇඩ්‍රස් වලින් කීයක් දැන් භාවිතේ නැද්ද? ඒ කියන්නේ මේ ඊමේල් එක ඒ ඇඩ්‍රස් එකට ගිහිල්ලා නැද්ද? ඒ කියන්නේ බවුන්ස් වෙලාද? ඊට පස්සේ එහෙමත් නැත්නම් අපි මේ යවපු ඊමේල් එක කොහේ හරි සෝෂල් මීඩියා එකේ කවුරු හරි ෂෙයා කළාද අපේ යවපු පෝස්ට් එක. එතකොට මේ වගේ දේවල් රිපෝට් එකක් විදිහට ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට අපිත් එක්ක ඒ සාරාංශය ෂෙයා කරගන්න පුළුවන්. එතකොට මේ ස්ටෙප්ස් පහ තමයි ඊමේල් මාකටිං වලදී සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. එතකොට අපි ප්‍රශ්නෙට නැවත ගියොත් පළවෙනි ස්ටෙප් එක තමයි නිර්වචනය කිරීම. දෙවෙනි ස්ටෙප් එක පරීක්ෂා කිරීම. තුන්වෙනි ස්ටෙප් එක යැවීම. එහෙනම් හතරවෙනි ස්ටෙප් එක මෙෂර් කරනවා. එහෙමත් නැත්නම් යවුවට පස්සේ මැනලා බලනවා කොහොමද මේකේ තත්ත්වය කියලා. අවසාන වශයෙන් අපි රිපෝට් එකක් සකස් කරගන්න. එහෙම නැත්නම් වාර්තා කරනවා. එතකොට C පිළිතුර නිවැරදි වෙද්දීට ලකුණු කරලා තිබෙනවා. දැන් අපි යමු 27 වෙනි ප්‍රශ්නෙට. අන්තර්ගත අලෙවිකරණය. එහෙමත් නැත්නම් කන්ටෙන්ට් මාකටිං. හි මූල ධර්මයක් නොවන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද? එතකොට අපි බලමු මේ කන්ටෙන්ට් මාකටිං සම්බන්ධයෙන් ටෙක්ස්ට් බුක් එකේ කොයි ආකාරයෙන්ද සටහන් කරලා තියෙන්නේ කියලා මම මෙතනට ඉංග්‍රීසි version එක අරගෙන තිබෙනවා. එතකොට මෙතන අපි මේක කියවලා බැලුවොත් විවිධ ක්‍රමවේදයන් තිබෙන්න පුළුවන්ලු කන්ටෙන්ට් මාකටිං කරන්න. එතකොට මේ ටෙක්ස්ට් බුක් එකේ මෙන්න මේ වෙබ් අඩවි සඳහන් වෙන ආකාරයට ප්‍රධාන මූලධර්ම පහක් 5 main principles ලබාගෙන තිබෙනවා මෙතන. එතකොට මේ තියෙන principles පහ. have a goal. ඒ කියන්නේ goal එකක් අවසාන ඉලක්කයක් තබා ගන්න. පළවෙනිම දේ. දෙවෙනි එක තමයි මොනවා හරි ප්‍රශ්නයකට උත්තරයක් සොයන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයක් විසඳීමක් කරගන්න මේ content marketing ටාගට් කරගන්න පුළුවන්. මේ content එක ඉතා ගැඹුරු වශයෙන් වැඩි පරාසයක පැතිරෙන්නේ නැතුව හැබැයි ගැඹුරට මේ content marketing එක සිද්ධ කරගන්න එක තව principle එකක්. මේ content වල මේ පුද්ගලයන්ට අපි යවන content වල ඒගොල්ලන්ට පහසුවෙන් මේක නරඹන්න, මේක තේරුම් ගන්න, මේක කියවන්න, ඒකත් එක්ක ක්ලික් කරලා වැඩ කරන්න පුළුවන් වෙන ආකාරයට හොඳ user experience එකක් එක්ක මේක ඩිසයින් කරන්න පුළුවන්. අවසාන principle එක විදිහට වෙන්නේ create timeless content. මේක social media වල අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන දෙයක්. අපි social media වලට යම් දෙයක් මුදා හැරියාම අපිට අවශ්‍ය එක මේ සතිය තුළදී පමණක් මිනිස්සු අතරේ
ප්‍රචලිත වෙලා ඒ පිළිබඳ කතා බහක් ඇති වෙලා ඊළඟ සතිය වෙනකොට අපි ඒ කන්ටෙන්ට් එක වළංගු භාවයට පත් වෙන්නේ නැති නිසා මේ මිනිස්සු ඒක භාවිතා නොකරයි කියන බලාපොරොත්තුෙන් නම් අපි දාන්නේ. එහෙම දෙයක් නෙමෙයි මෙතන වෙන්නේ. අපි ඉන්ටර්නෙට් එකට සෝෂල් මීඩියා එකට දාන හැම කන්ටෙන්ට් එකක්ම අපි හිතනවට වඩා විශාල කාලයක් ඒක ඉන්ටර්නෙට් එකේ පවතිනවා. එතකොට අපි පුළුවන් තරම් බලන්න ඕන. අද හෙට අවලංගුතාවයට පත්වෙන කන්ටෙන්ට් මාකටිං හරහා ඉදිරිපත් නොකරන්න. මොකද ඒ කන්ටෙන්ට් එක අපි දන්නේ නැහැ කවදා කොයි වෙලාවට කෙනෙක් නැවත මේක බලයිද කියලා. එතකොට තව අවුරුද්දකින් පස්සේ උනත් කෙනෙකුට මේක බැලුවාම මේකේ යම් හෝ වළංගුතාවයක් තියෙනවා නම් මේ කන්ටෙන්ට් මාකටිං එකේ එතන වැදගත්කමක් තිබෙනවා. එතකොට ඉලක්කයක් තබා ගැනීම have a goal කියන්නේ ප්‍රින්සිපල් එකක්. ඒ කියන්නේ මේකේ තිබෙන මූලධර්මයක් විදිහට දක්වලා තියෙනවා. ප්‍රශ්නයකට පිළිතුරු දීම හෝ ගැටලුවක් විසඳීමත් මේකේ මූලධර්මයක්. පුළුල් හා නොගැඹුරුව යාම. ඒ කියන්නේ go wide and shallow. හැබැයි මේකේ ප්‍රින්සිපල් එක විදිහට සකස් කරලා තියෙන්නේ go deep and narrow. පුළුල්ව යන්න එපා. පුළුල්ව මතු පිටින් මේක කරන්න එපා. එක ඒරියා එකක් ටාගට් කරගෙන එක ටොපික් එකක් ටාගට් කරගෙන ඒකේ ගැඹුරට යන්න. එතකොට මේ දක්වලා තියෙන C පිළිතුරේ දක්වලා තියෙන එක මෙතන ප්‍රින්සිපල් 3 එකේ දක්වලා තියෙන එකට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ දේ තමයි මෙතන දක්වලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ මූලධර්මයක් නොවන්නේ මෙන්න මේ C කියලා දක්වලා තියෙන්නේ. මේ වරහන් ඇතුළේ මෙතන දාලා තියෙනවා wide and shallow යන්න එපා deep and narrow යන්න කියලා. අවසාන පිළිතුර ඒක නිවැරදි ප්‍රින්සිපල් එකක්. ඒක නිසා මේකේ පිළිතුරක් වෙන්නේ නැහැ. create timeless content. ඒ කියන්නේ අදට වළංගු වෙන මේ සතියට වළංගු වෙන content එහෙම නිෂ්පාදනය කරන්න එපා. මාස කිහිපයක් ගිහිල්ලා කෙනෙකුට බැලුවත් ඒක වළංගු වෙන ආකාරයට නිර්මාණය කරන්න. මොකද content කියන දේ කාලයක් තිස්සේ ඉන්ටර්නෙට් එකේ පවතින පුළුවන් දෙයක් නිසා. 28 වෙනි ප්‍රශ්නෙට අපි යමු. ආයතනික සම්පත් සැලසුම් ERP මොඩියුල් එකක ඇතුළත් නොවන්නේ. එතකොට ERP එකක මූල්‍ය මොඩියුල් එකක ඇතුළත් නොවන කාරණයක් තමයි මෙතනින් අහන්නේ. එතකොට අපි ටෙක්ස්ට් බුක් එකේ බැලුවොත් ERP එකේ මොඩියුල්ස් ගොඩක් තියෙනවා. දැන් මම මෙතන මොඩියුල්ස් දෙකක් අරගෙන තියෙනවා මේ ප්‍රශ්නෙට සම්බන්ධ වෙන නිසා. එතකොට මේ මොඩියුල්ස් දෙක මම අරගෙන තියෙන්නේ මූල්‍ය මොඩියුල් එක සහ කියන්නේ ෆයිනෑන්ස් මොඩියුල් එක සහ ට්‍රෙෂරි මොඩියුල් එක. මෙතන මේ ටෙක්ස්ට් බුක් එකේ තව ගොඩක් මොඩියුල්ස් විස්තර කරලා තිබෙනවා. එතකොට මේ ප්‍රශ්නෙන් අහන්නේ මූල්‍ය මොඩියුල් එක. එහෙම නැත්නම් මෙන්න මේ මොඩියුල් එක මේ මොඩියුල් එකට ඇතුළත් නොවන පිළිතුර මෙතනින් තෝරන්න කියලා. එතකොට මේ මොඩියුල් එකේ පොදු ලෙජර් එක, ගෙවිය යුතු ගිණුම්, ලැබිය යුතු ගිණුම්, වත්කම් කළමනාකරණය කියන දේවල් මේ මොඩියුල් එකේ ඇතුළත් වෙනවා ERP එක. හැබැයි මූල්‍ය අවදානම් කළමනාකරණය, ඒ කියන්නේ ෆයිනෑන්ෂල් රිස්ක් මැනේජ්මන්ට් එක ෆයිනෑන්ස් මොඩියුල් එකේ නෙමෙයි තියෙන්නේ. ඒක ERP වල තියෙනවා. ඒක තියෙන්නේ ට්‍රෙෂරි මොඩියුල් එකේ. එතකොට ණය කළමනාකරණය සහ මූල්‍ය අවදානම් කළමනාකරණය කියන කොටස් අඩංගු වෙන්නේ ට්‍රෙෂරි මොඩියුල් එකේ. භාණ්ඩාගාර කළමනාකරණය. එතකොට මේකේ අදහස ගන්න එපා ERP එකේ මූල්‍ය අවදානම් කළමනාකරණය කරන්න බැහැ කියන එක නෙමෙයි මේක කියන්නේ. ෆයිනෑන්ස් මොඩියුල් එකේ එහෙම නැත්නම් මූල්‍ය මොඩියුල් එකේ මේ කොටස අඩංගු වෙන්නේ නැහැ. ඒ කොටස අඩංගු වෙන්නේ ට්‍රෙෂරි මොඩියුල් එකේ. දැන් අපි යමු 29 වෙනි ප්‍රශ්නෙට. ව්‍යාපාර. එහෙම නැත්නම් විද්‍යුත් ව්‍යාපාර. බිස්නස්. නිවැරදිව දැක්වෙනවා. මම මෙතන නිවැරදි කියන වචනේ highlight කරලා තියෙනවා, round කරලා තියෙනවා. අපි බලමු මොනවද මේ විද්‍යුත් ව්‍යාපාර බිස්නස් කිව්වහම මොන ක්‍රියාවලියන්ද මේ විද්‍යුත් ව්‍යාපාරවල තියෙන්නේ. එතකොට මෙතන මම දක්වලා තියෙන්නේ ඉංග්‍රීසි ටෙක්ස්ට් බුක් එකේ තියෙන කොටස. මේ පැත්තෙන් දක්වලා තියෙන්නේ සිංහල ටෙක්ස්ට් බුක් එකේ තියෙන කොටස. එතකොට සිංහල ටෙක්ස්ට් බුක්ස් එකේ මේ විදිහට සටහන් කරලා තිබෙනවා. විද්‍යුත් වාණිජය යනු අන්තර්ජාලය ඇතුළු
තාක්ෂණික ක්‍රමවේදයන් හරහා මිලට ගැනීම හා විකිණීම සිදු කිරීමයි. විද්‍යුත් ව්‍යාපාරය යනු ප්‍රධාන ව්‍යාපාරික ක්‍රියාවලිය පරිවර්තනය කිරීම සඳහා අන්තර්ජාලය ඇතුළු විද්‍යුත් ශිල්පීය ක්‍රම භාවිතා කිරීම. එතකොට විද්‍යුත් ව්‍යාපාර ක්‍රියාවලියට පහත ක්‍රියාවලීන් ඇතුළත් වේ කියලා ක්‍රියාවලීන් දක්වලා තිබෙනවා. මාර්ගගත අලෙවිකරණය, මාර්ගගත විකිණීම, මාර්ගගත ගෙවීම, සැපයුම් දාම හා නාලිකා කර්මනාකරණය, නිෂ්පාදන හා තොග පාලනය, මූල්‍ය මෙහෙයුම්කරණය, සමස්ත ආයතන තුල සේවක කාර්ය ප්‍රවාහ ක්‍රියාපටිපාටි පාලනය. එතකොට ඒකම ඉංග්‍රීසියෙන් අපි දැක්කොත් ඔන්ලයින් මාකටිං, online selling, online payments, supply chain and channel management, manufacturing and inventory control, financial operations, employee workflow procedures account across an entire organization. එතකොට පළවෙනි පිළිතුර ගත්තොත් මංගත අලෙවිකරණය කියන්නේ ඔන්ලයින් මාකටිං, මාර්ගගත අලෙවිකරණය. එතකොට ඒක මේ ක්‍රියාවලියේ කොටසක් වෙනවා. ඒක නිවැරදි. මංගත විකිණීම, online selling. එතකොට ඒකත් online selling විකිණීම තිබෙනවා. ඊට පස්සේ online payments. online payments උත් මේකේ ක්‍රියාවලියේ කොටසක්. සැපයුම් දාමය හා නාලිකා කළමනාකරණය. එතකොට ඒකත් මේකේ කොටසක්. එතකොට පළවෙනි පිළිතුර නිවැරදි e-business ක්‍රියාවලියක් වෙනවා. එතකොට පළවෙනි පිළිතුර නිවැරදි. දෙවෙනි පිළිතුර. ඒකෙත් අලෙවිකරණය, online marketing, online selling, online payments, නිෂ්පාදන සහ තොග පාලනය. එතකොට ඒ පිළිතුරත් නිවැරදි. තුන්වෙනි පිළිතුරට ගියොත් ඒකෙත් online selling, online marketing, online selling, online supply chain and channel management, financial operations. මෙහෙම මූල්‍ය මෙහෙම. එතකොට ඒ පිළිතුරෙත් සියලුම කොටස් නිවැරදි. මේ පිළිතුරට ගියොත් online marketing, online selling, online payments, systems development, පද්ධති සංවර්ධනය. ඒතර පද්ධති සංවර්ධනය විද්‍යුත් ව්‍යාපාර ක්‍රියාවලියේ කොටසක් නෙමෙයි. එතකොට මෙතනදී නිවැරදි පිළිතුර විදිහට අපිට D පිළිතුර ගන්න බෑ. e-business නිවැරදිව දැක්වෙන්නේ කියලා ප්‍රශ්නය අහුවොත්. එතකොට e-business පිළිබඳව වැරදි පිළිතුර wrong answer එක, incorrect answer එක විදිහට අහුවොත් අපිට D දක්වන්න පුළුවන්. ඒක නිසා තමයි මෙතන ලකුණු කරලා තියෙන්නේ. වැරදි පිළිතුර වනුයේ කියලා ප්‍රශ්නය හැදුනොත් තමයි මේ D පිළිතුර අපිට තෝරන්න පුළුවන්. මොකද පද්ධති සංවර්ධනය කියන කොටස විද්‍යුත් ව්‍යාපාර ක්‍රියාවලියේ කොටසක් නෙමෙයි. හරි. දැන් අපි 30 වෙනි ප්‍රශ්නෙට යමු. e-commerce පිළිබඳ නිවැරදි අර්ථ දැක්වීම වනුයේ. e-commerce විද්‍යුත් වාණිජ්‍ය, e-වාණිජ්‍ය පිළිබඳ නිවැරදි අර්ථ දැක්වීම. ඒතර අපි ඒකට කලින් මෙන්න මේ තිබෙන කොටස් ටෙක්ස්ට් බුක් එකෙන් උපුටාගත්ත කොටස් පිළිබඳ අධ්‍යයනය කරමු. E-commerce is the use of electronic techniques including the internet to buy and sell products and services. එතකොට මෙතනින් අපිට තේරුම් යන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයන් පාවිච්චි කරලා විද්‍යුත් ක්‍රියාවලියක් පාවිච්චි කරලා අන්තර්ජාලයද භාවිතා කරමින්, අන්තර්ජාල තාක්ෂණයක් භාවිතා කරමින් විද්‍යුත් ක්‍රමවේදයක් පාවිච්චි කරලා විකිණීම සහ මිලට ගැනීම. මොනවද? products and services. එතකොට මේක e-commerce විදියට හඳුන්වලා තියෙනවා. ඊට අමතරව තව මේ ටෙක්ස්ට් බුක් එකේ සඳහන් වෙන ඉංග්‍රීසි මාධ්‍ය ටෙක්ස්ට් බුක් එකේ if there is a financial transaction involved with the electronic process using internet technologies it is equal. ඒතර තවදුරටත් මේක විස්තර කරලා තිබෙනවා. financial transaction එකක්
සිදුවිය යුතුයි. එතකොට මේ ඉහත කියපු කාරණයට එකතු කරොත් මෙන්න මේ සිද්ධියට එකතු වෙන්න ඕන ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන් එකක් සිදුවිය යුතුයි කියන කොටසක්. ඊට අමතරව ආයෙත් දක්වලා තිබෙනවා buying a product on the internet is e-commerce. එතකොට අපි අන්තර්ජාලය හරහා භාණ්ඩයක් හෝ සේවාවක් මිලට ගැනීම e-commerce විදියට සලකන්නත් පුළුවන්. එතකොට අපි මේ කියන කරුණු ඔක්කොම එකතු කරොත් අපිට බලන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්න අතර පිළිතුරු අතර කොහොමද වඩාත් නිවැරදි පිළිතුරු තෝරාගන්න කියලා. අන්තර්ජාල තාක්ෂණයන් භාවිතා කරමින් විද්‍යුත් ක්‍රියාවලින් සමග සිදුවන ඕනෑම ගනුදෙනුවක්. එතකොට අපිට ඕනෑම ගනුදෙනුවක් කියන්න මෙතන පුළුවන් කමක් නැත්තේ අපිට මූල්‍ය ගනුදෙනුවක් කියන ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්න ඕන. එතකොට ඒක පිළිතුරේ යම් කොටසක් නිවැරදි වුණාට ඕනෑම ගනුදෙනුවක් කියවහම අපිට එකන පොඩි සැකයක් එනවා. දෙවෙනි පිළිතුර බලමු. අන්තර්ජාල තාක්ෂණය භාවිතා කරමින් විද්‍යුත් ක්‍රියාවලියක් සමග සිදුවෙන ඕනෑම මිලදී ගැනීම සහ විකිණීමේ ක්‍රියාවලිය. එතකොට මිලදී ගැනීම සහ විකිණීම buy and sell තියෙනවා. එතකොට කලින් පිළිතුරට වඩා ටිකක් නිවැරදි. අපි ඊළඟ පිළිතුරට යමු. අන්තර්ජාල තාක්ෂණය භාවිතා කරමින් විද්‍යුත් ක්‍රියාවලියක් සමග සිදුවන මූල්‍යමය වශයෙන් සම්බන්ධ වන ඕනෑම ගනුදෙනුවක්. එතකොට තවත් පිළිතුර නිවැරදි. අවසාන පිළිතුරට ගියොත් අන්තර්ජාල තාක්ෂණය භාවිතා කරමින් විද්‍යුත් ක්‍රියාවලියන් සමග ගැනුම්කරුවන් සහ විකිණුම්කරුවන් අතර සිදුවන ඕනෑම මූල්‍ය අගයක් සහිත ගනුදෙනුවක්. මූල්‍ය අගයක් සහිත ගනුදෙනුවක්. එතකොට මේ තියෙන පිළිතුරු හතරෙන් නිවැරදි මාර්ථ දැක්වීම. කලින් පිළිතුරු යම් යම් කොටස් නිවැරදි. අවසාන පිළිතුර තමයි වඩාත්ම නිවැරදි. එතකොට පිළිතුර D ලෙස ලකුණු කරලා තියෙනවා. දැන් අපි යමු 31 වෙනි ප්‍රශ්නෙට. ඊ-වාණිජ්‍ය, ඊ-කොමර්ස්. එහෙම නැත්නම් විද්‍යුත් වාණිජ්‍ය. සහ ඊ-ව්‍යාපාර, විද්‍යුත් ව්‍යාපාර. එහෙම නැත්නම් ඊ-බිස්නස්. ඒ කියන්නේ ඊ-කොමර්ස් සහ ඊ-බිස්නස් අතර සම්බන්ධතාවය නිවැරදිව දැක්වෙන්නේ පහත ප්‍රකාශ වලින් කුමක්ද? එතකොට මේට සමාන ප්‍රශ්නයක් අපි කලිනුත් part 1 වීඩියෝ එකේදීත් කතා කරා. එතනදිත් අපි මෙන්න මේ දේවල් විස්තර කරා. අපි නැවත ඒ ගැන බලමු. E-business is the use of electronic technologies including internet to support and transform business processes. ඒ කියන්නේ e-business එකක් කියන්නේ. ඒ කියන්නේ තාක්ෂණය මත ක්‍රියාත්මක වන. එතකොට business එකේ තිබෙන හැම අංශයක්ම නිෂ්පාදන ක්‍රියාවලිය, එතකොට විකිණීමේ ක්‍රියාවලිය, මූල අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය, සියලුම ක්‍රියාවලින්. ඒ කියන්නේ භාණ්ඩ විකිණීම පමණක් නෙමෙයි. ආයතනයේ සියලුම ක්‍රියාවලින් තාක්ෂණය පාවිච්චි කරලා, ඉන්ටර්නෙට් පාවිච්චි කරලා ඒ ක්‍රියාවලින් සපෝට් කරන්න සහ ඒ ක්‍රියාවලින් ට්‍රාන්ස්ෆෝම් කරගන්න මේ තාක්ෂණයට අනුගත කරගෙන සිද්ධ වෙන ව්‍යාපාර තමයි විද්‍යුත් ව්‍යාපාර කියන්නේ. ඒතර විද්‍යුත් තාක්ෂණය පාවිච්චි කරලා කරන ව්‍යාපාර. While e-commerce is the use of electronic technologies including internet to buy and sell products and services. එතකොට e-business කියන්නේ මේ ව්‍යාපාරයේම විද්‍යුත් තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික තාක්ෂණය, අන්තර්ජාල තාක්ෂණය, පරිගණක තාක්ෂණය පාවිච්චි කරලා ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. එතකොට e-commerce කියන්නේ භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීම මේ විද්‍යුත් ඉලෙක්ට්‍රොනික අන්තර්ජාල තාක්ෂණයෙන් සිදු කිරීම. ඒකට ඔයගලන්ට මේ මම පල්ලෙහෙන් පෙන්නලා තිබෙනවා e-business එකේ මොන කොටස්ද අන්තර්ගත වෙන්නේ e-business එකක් කිව්වහම. සාම්ප්‍රදායික ව්‍යාපාරයකින් ඔබට ගිහිල්ලා විද්‍යුත් ව්‍යාපාරයක් බවට පත් වෙනකොට ඒකේ මොන දේවල්ද අපි ඉලෙක්ට්‍රොනික විදිහට සලකන්නේ කියලා. එතකොට e-business එක තියෙන්න පුළුවන් online marketing, online selling, online payments, supply chain and channel management එක online ආකාරයට සිද්ධ කිරීම. එතකොට manufacturing process එක ඒක අධීක්ෂණය කිරීම, ඒක පාලනය කිරීම, inventory එක control කිරීම, ඊට පස්සේ සියලුම මූල්‍ය මෙහෙයුම්, ඊට පස්සේ employee workflow, ඒ සියලුම දෙයක්
software ඒ වගේ දේවල් පාවිච්චි කරලා පරිගණක මුදුකාංග පාවිච්චි කරලා පාලනය කරන තත්ත්වයට පැමිණිලා තියෙනවා e-business එක. එතකොට ඔයගොල්ලන්ට මේක අපි වැඩිදුර කතා කරන්නේ e-commerce කියලා කිව්වහම buying and selling products online. එතකොට e-commerce වලට අදාළ වෙන කොටසුත් මේ e-business එක ඇතුලේ සිද්ධ වෙනවා. එතකොට e-business එකක e-commerce පාවිච්චි කරන්න වෙනවා buy and sell කරන්න. අමුද්‍රව්‍ය මිලට ගන්න, suppliers ලගේ පාරිභෝගිකයන්ට භාණ්ඩ විකුණන්න e-commerce භාවිතයෙන් තමයි කියන්නේ විද්‍යුත් ක්‍රමවේදයක් භාවිත කරලා තමයි buy and sell කරන්නේ. එතකොට online selling and online payments කියන්නේ ඇත්තටම මෙතන e-commerce තමයි. එතකොට e-commerce යනු e-business වල උපකුලකයක්. එතකොට e-business ඇතුලේ තමයි e-commerce එකක් තියෙන්නේ. e-commerce එක කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ e-business ඇතුලේ තියෙන ක්‍රියාවලියෙන් සමග. එතකොට නිවැරදි පිළිතුර B විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. 32 වෙනි ප්‍රශ්නය. ප්‍රශ්නේ නිවැරදි කිරීමක් අපි මෙතන සිද්ධ කරගන්න ඕන. C2C කියලා තමයි මේ කියනවනේ. C2C කියන්නේ consumer to consumer. ඒ කියන්නේ පාරිභෝගිකයාගෙන් තවත් පාරිභෝගික අතර සිද්ධ වෙන ගනුදෙනු. පාරිභෝගිකයන් දෙන්නෙක් අතර සිද්ධ වෙන ගනුදෙනු. එතකොට අපි e-commerce ව්‍යාපාර පිළිබඳ කතා කරද්දී අපි වර්ග 4කින් මේ ව්‍යාපාර සිද්ධ වෙන බව අපි දන්නවා. ඉතින් අපි ඒවා කොහොමද සිද්ධ වෙන්නේ කියලා බැලුවොත් පළවෙනි වර්ගය තමයි business to business. ඒ කියන්නේ ව්‍යාපාර දෙකක් අතර සිදුවන e-commerce එක. ඒ කියන්නේ සමාගම් එකිනෙකා සමග ව්‍යාපාර කරනවා. උදාහරණයක් ලෙස බෙදා හරින්නට නිෂ්පාදකයන්ට විකිණීම සහ තොග වෙළඳුන් සිල්ලල වෙළඳුන්ට නිෂ්පාදන විකිණීම. එතකොට කෙනෙක්ගෙන් එක ආයතනයකින් භාණ්ඩ ගන්න තවත් ආයතනයක්. එතකොට ඒක නිෂ්පාදන ක්‍රියාවලියට අමුද්‍රව්‍ය ගන්නවා වෙන්න පුළුවන්. නැත්නම් මේ කිව්වා වගේ තොග වෙළඳාම් කරන අයගෙන් නැත්නම් ආනයනය කරන අයගෙන් බෙදා හරින්න භාණ්ඩ e-commerce හරහා ඕඩර් එක දාලා ඒ භාණ්ඩ මිලදී අරගෙන ඒගොල්ලන්ගේ ව්‍යාපාර කරනවා වෙන්න පුළුවන්. එහෙම මිලදී ගත්ත භාණ්ඩ ඒ ව්‍යාපාරිකයෝ ඊළඟට පාරිභෝගිකයන්ට විකුණනවා. එතකොට ව්‍යාපාරිකයෝ පාරිභෝගිකයන්ට විකුණන අවස්ථාවට තමයි ඒකයි තියෙන්නේ. එතකොට අපි වෙබ්සයිට් එකකට ගිහිල්ලා ඔන්ලයින් පේමන්ට් එකක් කරලා අපි භාණ්ඩ ලබා ගන්නවා ආයතනයකින්. එතකොට අපි දැන් මේ දවස්වල අපිට දකින්න ලැබෙනවා සමහර ආයතන තියෙනවා අපිට ඔන්ලයින් වෙබ්සයිට් එකට ගිහිල්ලා අවශ්‍ය භාණ්ඩ ටික තේරුවාම මේ දවස්වල අපිට ඇඳිරි නීතිය දාලා තියෙන නිසා මේ භාණ්ඩ මිලදී ගන්න එළියට යන්න අවස්ථාවක් නැහැ. එතකොට අපි ඔන්ලයින් ආයතනවල තියෙන වෙබ්සයිට් වල තියෙන පහසුකම් අනුව අපි ඒ ආයතන වලින් භාණ්ඩ මිලදී ගන්නවා ඔන්ලයින් පේමන්ට් එකක් කරලා. එතකොට ව්‍යාපාර හා පාරිභෝගිකයන් අතර සිදුවෙනවා business to consumer. ඊට පස්සේ තුන්වෙනි කොටස තමයි පාරිභෝගිකයන්ට පුළුවන් ව්‍යාපාර වෙත භාණ්ඩ විකුණන්න. ඒ කියන්නේ අපි නිර්මාණය කරන සේවාවන් අපි නිර්මාණය කරන භාණ්ඩ ව්‍යාපාර විසින් මිලදී ගන්න වෙබ්සයිට් එකක් දාලා තියන්න පුළුවන්. එතකොට අපිට එතන ඒ අපේ භාණ්ඩය එතන මිලදී ගන්න පුළුවන්. ඒතර ගොඩක් වෙලාවට ඔය බිඩින් සයිට් ඒ කියන්නේ අපි සමහරක් වෙලාවට දකිනවා ඔක තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ තියෙන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙකුට පුළුවන් මේ වෙබ්සයිට් වර්ගයක රෙජිස්ටර් වෙන්න පුළුවන් තමන්ගේ සේවය සපයන්න ඉදිරිපත් වෙන්න. එතකොට යම්කිසි කාර්යයක් කරන්න ඒ පුද්ගලයාට පුළුවන් මම පැයකට මෙච්චර මුදලක් මම ආය කරනවා කියලා එතන තමන්ගේ විස්තර දාලා තියන්නේ. එතකොට ආයතන ඒ තමන්ගේ විස්තර බලලා ඒකේ පුද්ගලයාගේ විස්තර බලලා සුදුසු පුද්ගලයාව තෝරගෙන ඒ පුද්ගලයාට ඒ ආයතනයේ තියෙන ප්‍රොජෙක්ට් එක ඒ ටාස්ක් එක බාර දෙනවා ඒ මුදලට කරන්න. එතකොට පාරිභෝගිකයා තමයි මේ වෙබ්සයිට් එකේ තමන්ගේ සේවාව ලංසු තබන ආකාරයට විකුණන්න ඉදිරිපත් වෙන්නේ. එතකොට මේකට අපිට ගන්න පුළුවන් වෙබ්සයිට්ස් වල තියෙන පුළුවන් උදාහරණයක් විදිහට අපි ගෙදර ඉලෙක්ට්‍රික් වැඩක් කරගන්න, පයිප් වැඩක් කරගන්න ඒ වගේ කෙනෙක් හොයනවා නම් අපිට වෙබ්සයිට්ස් තියෙනවා. අපිට සර්ච් කරලා බලන්න පුළුවන් කවුද ඉලෙක්ට්‍රීෂියන්ස්ලා, ප්ලම්බර්ස්ලා ඉන්නේ. ඒගොල්ලන්ගේ ෆොටෝ එකත් එක්ක ඒගොල්ලන්ගේ
සේවා පළපුරුද්ද ඒගොල්ලෝ ඉන්න දිස්ත්‍රික්කයේ සියලු විස්තර දාලා තියෙනවා. එතකොට අපි ඒ ලිස්ට් එක බලලා අපි තෝරගන්නවා හරි එහෙනම් මෙයාට අපි කෝල් එකක් දීලා එන්න කියමු. එතකොට ඒ වෙබ්සයිට් එකේ සේවා සපයන පුද්ගලයන්ගේ විස්තර තියෙන. ඉතින් අපි මේ පුද්ගලෙක් තෝරගෙන ඒ සේවාව අපි ලබා ගන්නවා. එතකොට consumer to business. අවසාන වශයෙන් පාරිභෝගිකයන් කොට්ටාස දෙකක් අතර මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න අවශ්‍ය පරිදි වටපිටාව සැකසීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ අහලා ඇති eBay වගේ වෙබ්සයිට් eBay කියන වෙබ්සයිට් එකෙත් සිද්ධ වෙන්නේ වෙබ්සයිට් එක අයිති කම්පැනිය කිසිම භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ නැහැ. මේ වෙබ්සයිට් එක ලබා දීලා තියෙන්නේ කොහේ ලෝකෙ කොහේ හරි ඉන්න පුද්ගලයෙකුට තමන් ළඟ තිබෙන භාණ්ඩ වෙන ලෝකේ ඒක අවශ්‍ය පුද්ගලයෙක් වෙතට ගෙන යන්න පහසුකම් සපයන තමයි eBay එක. ඉතින් ඒකට ලංකාවේ ඒ වගේ දෙයක් ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට අහලා කරලා ඇති. ikman.lk කියලා වෙබ්සයිට් එක. ඒ කියන්නේ අපිට අපි පාවිච්චි කරන භාණ්ඩ, පරණ භාණ්ඩ, ෆර්නිචර්, නැත්නම් ඉලෙක්ට්‍රික් අයිටම්ස් එහෙම නැත්නම් අපි ළඟ තියෙන දේවල් විකුණ ගන්න වාහන වෙන්න පුළුවන්, මෝටර් සයිකල් වෙන්න පුළුවන්. එතකොට අපි කන්සියුමර්ස් ළඟ තිබෙන භාණ්ඩ ඒක අවශ්‍ය තවත් කන්සියුමර් කෙනෙකුට විකුණ ගන්න අපිට ikman.lk වගේ වෙබ්සයිට් එකකට දාලා ඒක විකුණ ගන්න පුළුවන්. ඒකට ගොඩක් පුද්ගලයෝ ඒක පාවිච්චි කරනවා අපි දැකලා තියෙනවා. තමන් පාවිච්චි කරන මොබයිල් ෆෝන් එක උනත් ඒක ටිකක් කල් පාවිච්චි කරලා ikman.lk එකට දාලා විකුණගෙන අලුත් ෆෝන් එකක් ගන්න සමහර අය පුරුදුලා තියෙනවා. එතකොට අපි ප්‍රශ්නේ දෙසට ගියොත් එහෙම consumer to consumer කියන්නේ මෙතන මේ ප්‍රශ්නේ අපි සලකා බලන්න ඕන පාරිභෝගිකයෙක් තමන් ළඟ තිබෙන දෙයක් ඒ වෙබ්සයිට් එක හා ඒ තාක්ෂණය හරහා තවත් පාරිභෝගිකයෙක් සොයාගෙන විකුණන්න පුළුවන් ක්‍රමවේදයක්ද තියෙන්නේ කියලා. එතකොට අපි ගත්තොත් පික්මී කියන්නේ ටැක්සි සර්විස් එකක්. එතකොට පික්මී සර්විස් එක පික්මී ආයතනය විසින් තමයි පාරිභෝගිකයට ලබා දෙන්නේ. එතකොට මේක අපිට පොඩි කන්ෆියුෂන් එකක්. ඒ කියන්නේ පටලැවිල්ලක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද වාහනයක් තියෙන පුද්ගලයෙක් පික්මී හරහා රෙජිස්ටර් වෙලා තමන්ගේ සේවාවන් අනිත් පාරිභෝගිකයන්ට ඉදිරිපත් කරනවා කියන හැඟීම. නමුත් මේ සියලුම කටයුතු තීරණය කරන්නේ මේකෙන් කොටසක් මේ ආයතනයේ තියා ගන්නවා. එතකොට මේ සේවාව මේ ආයතනයෙන් ලබා දෙන සේවාවක් විදිහට තමයි පාරිභෝගිකයට යන්නේ. හැබැයි මේ ආයතනය මේකට රෙජිස්ටර්ලා ඉන්න ඩ්‍රයිවර්ස්ලට ඒගොල්ලන්ට වෙනම සේවාවක් ලබා දෙනවා. එතකොට මේක අපිට සලකන්න බෑ. දැන් අපි කලින් කතා කරා වගේ ikman.lk මේ සයිට් එකේ වෙන්නේ අපි ඕනම කෙනෙකුට අපි ළඟ තියෙන දෙයක් මේ සයිට් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විදිහට දාන්න පුළුවන්. එතකොට මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දකින ඕනම කෙනෙකුට අපෙන් ඍජුවම මේක මිලදී ගන්න පුළුවන්. මේ ආයතනයේ හරහා යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක අපෙන් ඍජුව මිලදී ගන්න පුළුවන්. Kaproco.lk කියන්නේ business to consumer ආයතනයක්. ඒ කියන්නේ මේ ව්‍යාපාරික ආයතනය ඒගොල්ලන්ගේ භාණ්ඩ හා සේවා ඒගොල්ලෝ තමයි විකුණන්නේ. වෙන ආයතන වලින් ලබාගෙන ඒගොල්ලෝ විකුණනවා වෙන්න පුළුවන්. නමුත් මේ සේවාව සපයන්නේ මේ ආයතනයේ හරහා. එතකොට මේක business to consumer. takas.lk කියන්නේ මේ වගේම ආයතනයක්. වෙන ආයතනවල තියෙන භාණ්ඩ මේ ආයතනයේ මේගොල්ලෝ ලබාගෙන මේගොල්ලෝ හරහා තමයි අපිට විකුණන්නේ. එතකොට ගොඩක් වෙලාවට ඒ භාණ්ඩේ වගකීම එහෙම නැත්නම් වොරන්ටි එක පවා ලබා දෙන්නේ මෙන්න මේ ආයතනයේ මගින්. එතකොට මේ පිළිතුරු හතරෙන් වඩාත්ම ගැලපෙන්නේ එහෙම නැත්නම් ගැලපෙන එකම පිළිතුර වෙන්නේ ikman.lk වගේ වෙබ් අඩවියක් තමයි consumer to consumer e-commerce සඳහා දැනට ලංකාවේ පවතින. 33 වෙනි ප්‍රශ්නෙට යමු. 33 වෙනි ප්‍රශ්නේ උපාය මාර්ගික e-ව්‍යාපාර strategic e-business සංවර්ධනය අඛණ්ඩයේ සන්තතයේ නිවැරදි අලුපිරිවර වනුයේ. The correct order of strategic e-business development continuum. එතකොට මේ strategic e-business එකක්. ඒ කියන්නේ උපාය මාර්ගිකව විද්‍යුත් ව්‍යාපාරයක් අපි නිර්මාණය කර ගන්න නම් එකපාරටම e-business එකක් අපිට තීරණය කළා හරි අපි මේ ආයතනේ සම්පූර්ණයෙන්ම e-business එකක් බවට පත් කරනවා කියලා පත් කරන එක එච්චර ප්‍රායෝගික නැහැ. ඒක උපාය මාර්ගික නැහැ. මේක ක්‍රමවේදයකට අනුව ටිකෙන් ටික ස්ටෙප් බයි ස්ටෙප් තමයි මේක කරන්න ඕන. එතකොට ඒ කරන එක එක
ස්ටේජස් අපි ටෙක්ස්ට් බුක් එකේ මෙන්න මේ ආකාරයට හඳුන්වලා දීලා තියෙනවා. පළවෙනි ස්ටේජ් එක ඕනම සාම්ප්‍රදායික ආයතනයක් e-business එකක් බවට පත් වෙන බලාපොරොත්තු වෙනවා නම් පළවෙනියටම කරන්න ඕන තමන්ගේ ආයතනය ඉන්ටර්නෙට් එකේ වෙබ් පේජ් එකක් වෙබ්සයිට් එකක් ආකාරයට මුලින්ම ඉන්ටර්නෙට් එකට තමන්ගේ ආයතනය දාගන්න ඕන. එතකොට තමන්ගේ ආයතනයේ තියෙන විස්තර බලන්න, තමන්ගේ ආයතනයෙන් ඉදිරිපත් වෙන භාණ්ඩ හා සේවා පිළිබඳ වැඩි විස්තර දැනගන්න. එතකොට තමන්ගේ ආයතනය හා සම්බන්ධ වෙන contact information ඒවා ලබා ගන්න. එතකොට තම ආයතනයේ මේ දවස්වල කරගෙන යන ක්‍රියාකාරකම් පිළිබඳ දැනගන්න. එතකොට මේක තමයි පළවෙනි අදියර. එතකොට වෙබ්සයිට් එකක් ඕපන් කරගන්නලා තමන්ගේ ආයතනයේ තියෙන සියලුම විස්තර, කියන්නේ පාරිභෝගිකයන්ට වැදගත් වෙන සියලුම විස්තර මේ වෙබ්සයිට් එකට දාන එක තමයි පළවෙනිම ස්ටෙප් එක e-business එකක් කරා යන්න බලාපොරොත්තු වෙනවා. එහෙම කරාට පස්සේ ඊළඟ ස්ටෙප් එක විදිහට basic e-commerce, ඒ කියන්නේ online selling, ඉන්ටර්නෙට් එක හරහා විකුණුම් කටයුතු මේකට ඇඩ් කරගන්න පුළුවන්. එතකොට මේ ක්‍රමවේදයේ ඇතුව මේ ආයතනයට පුළුවන් පේමන්ට් ගේට්වේ එකක් කියලා අපි කියන්නේ වෙබ්සයිට් එක හරහා ගෙවීම් කරලා පුද්ගලයන්ට භාණ්ඩ මිලදී ගන්නත් පුළුවන්. ඊට අමතරව මේ ආයතනයට පුළුවන් තමන්ගේ සප්ලයර්ස්ලට සහ අනිත් ආයතනට කරන ගෙවීම් ඔන්ලයින් මාර්ගයෙන් ගෙවීම් කරන්න. එතකොට මූලික e-commerce අවශ්‍යතාව සම්පූර්ණ වෙනවා. ඒ අවශ්‍යතාවයත් සම්පූර්ණ වුණාට පස්සේ මේ ආයතනය දැන් ටිකක් මේ වැඩේට සූදානම්. තුන්වෙනි ස්ටෙප් එක විදිහට integrated e-commerce. ඒ කියන්නේ e-commerce කියන තාක්ෂණයන් තවත් දුරටත් මේ ආයතනයේ වැඩ කටයුතු වලට ඒකාබද්ධ කරනවා. එතකොට අපි කලින් කිව්වේ basic e-commerce කියලා buying and selling වලට විතරයි. හැබැයි එතනින් එහාට ගිහිල්ලා කස්ටමර්ස්ලත් එක්ක, සප්ලයර්ස්ලත් එක්ක, එහෙමත් නැත්නම් ඕඩර් එක දැම්මහම කස්ටමර් කෙනෙක් ඒක ඩිලිවරි ඩිපාර්ට්මන්ට් එකට ඔටෝමැටිකලි යනවා. ඩිලිවරි ඩිපාර්ට්මන්ට් එකෙන් ඕඩර් එක ඩිස්පැච් කරාම කස්ටමර්ට පුළුවන් වෙබ්සයිට් එකේ බලන්න දැන් මගේ ඕඩර් එක දැන් කොතනද තිබෙන්නේ, තව කොපමණ වෙලාවක් යනවාද ඒක මට ලැබෙන්න. ඒ සියලුම කොටස් මේකත් එක්ක ඉන්ටග්‍රේට් කරලා ඒකාබද්ධ කරලා වැඩි දියුණු කරන්න පුළුවන් e-commerce platform එක. කලින් payment එක විතරයි. ඒතර payment කරාම receipt එක එනවා. එච්චරයි. හැබැයි එතනින් එහාට ගිහිල්ලා දැන් මේකේ මේ ආයතනයේ ඒ ඕඩර් කරාට පස්සේ සිදුවන අනිත් ක්‍රියාවලියත් මේකට අන්තර්ගත කරලා වැඩි දියුණු තත්ත්වයටපත් කරන්න පුළුවන්. එතකොට integrated e-commerce විදිහට එනවා. අවසාන වශයෙන් මේ තත්ත්වයට ආපු ආයතනයක් මේ තත්ත්වයෙන් ටික කාලයක් වැඩ කරාට පස්සේ සියලු ගැටලු නිරාකරණය කරගත්තට පස්සේ තමයි e-business එකක් විදිහට සම්පූර්ණයෙන්ම පරිවර්තනය වෙන්න සූදානමක් ඇති වෙන්නේ. එතකොට e-business කියලා කියන්නේ ආයතනයේ ගැනුම් හා විකුණුම් ක්‍රියාවලිය පමණක් නෙමෙයි. ආයතනයේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියේ ඉඳන් මූලද්‍රව්‍ය, අමුද්‍රව්‍ය, ඒ සියලු දේවල් ලබා ගැනීමේ ඉඳන් ඒ දේවල් ඩිලිවර් කරගන්න procurement, ඒ සියලුම ක්‍රියාවලිය තාක්ෂණය මත පදනම් කරගෙන ඒකට අනුගත කරගන්න එක තමයි e-business කියන්නේ. එතකොට එහෙනම් ආයතනයක් මුලින්ම එකපාරට e-business වෙන්න බෑ. ඉන්ටර්නෙට් එක සමග මුලින් වැඩ කටයුතු කරන්න ඕන. ඊට පස්සේ e-commerce කොටස ඒකත් කොටස් දෙකකින් ලබා ගන්න ඕන. මුලින්ම ගෙවීම් විතරයි. ඊට පස්සේ ඊතුරු e-commerce වැඩ ටික දා ගන්න ඕන. අවසාන වශයෙන් තමයි ආයතනයේ තියෙන සියලුම කොටස් ඩිජිටල් කරණයට ලක් කරන්නේ. එතකොට අපිට මෙන්න මේ ආකාරයේ තිබෙන පිළිතුරු හතරෙන් දෙවෙනි පිළිතුර වෙබ් අඩවිය සැකසීම, මූලික ඊවාණිජ්‍ය, ඒකාබද්ධ ඊවාජන සහ අවසාන වශයෙන් ව්‍යාපාර බවට මෙන්න මේ ස්ටෙප්ස් 4 පෙන්නලා දීලා තිබෙනවා. අපි ඊළඟට 34 වෙනි ප්‍රශ්නෙට යමු. 34 වෙනි ප්‍රශ්නේ ඊවාණිජ්‍ය හෙවත් e-commerce වෙත පූර්ණ ලෙස පරිවර්තනය වූ ව්‍යාපාර වඩුව. එතකොට අපිට මේක තේරුම් ගන්න මම මෙන්න මේ කොටස උපුටාගත්ත ටෙක්ස්ට් බුක් එකෙන්
මොකද වැදගත් වෙනවා අපි මේ සමහර වචන ඉංග්‍රීසි මාධ්‍යයෙන් දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඒක නිසා මම මේක ටෙක්ස්ට් බුක් එකෙන් උපුටා ගත්තේ. එතකොට මෙන්න මේගොල්ලොන්ගේ පොතේ සඳහන් වෙන ආකාරයට e-commerce development එක මේ stages හතරේදී කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා දක්වලා තියෙනවා. එතකොට e-commerce එකක් මුල් අවස්ථාවේදී අර අපි කලින් කතා කරා වගේ වෙබ්සයිට් එකක් පවත්වාගෙන යෑම, ආයතනයේ ඊමේල් භාවිතා කරලා සංවේදනය කිරීම, වෙබ්සයිට් එක මගින් අවශ්‍ය කන්ටෙන්ට් පාරිභෝගිකයන්ට හා අනිත් ස්ටේක් හෝල්ඩර්ස්ලට බලා ගන්න සහ ඒ දේවල් වලට ඉඩ සලසා දීම තමයි මුලින්ම කරන්නේ. ඒක නිසා ස්ටේජ් 1 කියන්නේ ප්‍රෙසන්ස් එක. ඒ කියන්නේ අපි ඉන්ටර්නෙට් හා සම්බන්ධ වෙලා ඉන්ටර්නෙට් භාවිතයට හුරු වෙනවා ආයතනයේ ක්‍රියාකාරකම් වලට. ඊට පස්සේ දෙවෙනි ස්ටේජ් එකේ තමයි ඒ වෙබ්සයිට් එක අපි තොරතුරු ලබා දෙන්න දාලා තිබිච්ච වෙබ්සයිට් එක දැන් පෝර්ටල් එකක් බවට වැඩි දියුණු කරනවා. එතකොට පෝර්ටල් එකක් බවට වැඩි දියුණු කරාම අපිට පුළුවන් මේ වෙබ්සයිට් එක හරහා sannivedanaya කරන්න පාර්ශව දෙකටම. ඒ කියන්නේ ආයතනයේට තමන්ගේ ගනුදෙනුකරුවන් එහෙමත් නැත්නම් සප්ලයර්ස්ලා ඒ පුද්ගලයොත් එක්ක ගනුදෙනු කරන්න ඒගොල්ලන්ට ඒ කස්ටමර්ස්ලාට තමන්ගේ තියෙන ගැටලු මේ සයිට් එක හරහා ආයතනයට ලබා දෙන්න. ඊට පස්සේ කස්ටමර්ස්ලාට තමන්ගේ ඕඩර් එක දාන්න. ඒ සියලුම දේවල් online financial transactions ඒ හැම දෙයක්ම පෝර්ටල් එකක් බවට අප්ග්‍රේඩ් වුණාම සිදු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ස්ටේජ් 3 එකට එනවා. ස්ටේජ් 3 එකේදී තමයි transaction integration කියන. ඒ කියන්නේ මේ පෝර්ටල් එකේ තිබෙන තාක්ෂණය තවදුරටත් වැඩි දියුණු කරලා තාක්ෂණයක් එකතු කරලා e-marketplace එකක්, auctions මේ හැම දෙයක්ම. එතකොට business to business, business to consumer මේ හැම පහසුකමක්ම සහිතව මේ transaction එක උපරිම ආකාරයට, ඒ කියන්නේ suppliersලට payments කරන්න, orders දාන්න, stock levels request යවන්න, customersලට orders දාගන්න, ඊට පස්සේ customersලට product return කරන්න, products ගැන feedback ලබා දෙන හැම දෙයක්ම සම්පූර්ණ අපි කියන full functional transaction system එකක් විදිහට මේක අප්ග්‍රේඩ් කරගෙන ඒක තමයි තුන්වෙනි ස්ටේජ් එක. ඒතර සියලුම ගනුදෙනු මෙතන කරන්න පුළුවන්. මුදල් රිෆන්ඩ් කරන ඒවා වගේ දේවල් උනත් මේ ස්ටේජ් එකේදී හැකියාව තිබෙනවා. එතකොට transaction කියන ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම ඉන්ටග්‍රේට් කරලා තමයි කියන්නේ පෝර්ටල් එකත් වැඩි දියුණු කරලා ස්ටේජ් 3 එක වෙද්දී ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ස්ටේජ් 4 එකේදී මුළු ආයතනෙම තියෙන කම්පැනි ඉන්ටග්‍රේෂන්, මුළු ආයතනෙම තියෙන සියලුම ක්‍රියාවන්, ඒ කියන්නේ කස්ටමර් රිලේෂන්ෂිප්, සප්ලයි චේන්, එහෙමත් නැත්නම් කොලැබොරේටිව් රික්වයර්මන්ට්ස්, ඒ කියන්නේ වෙනත් ආයතනත් සමග කරන තොරතුරු හුවමාරු කිරීම, ඒ ආයතනත් සමග කරන ගනුදෙනු කිරීම, සියලුම දේවල් මේ ස්ටේජ් 4 වෙද්දී මේ තාක්ෂණය හරහා ලබාගෙන තිබෙනවා. එතකොට අපි මේ දීලා තියෙන උත්තර හතර බැලුවොත් මේ උත්තර හතර ඊටාම ළඟින් යන උත්තර හතරක්, හතරම නිවැරදි වගේ අපිට පේන්න පුළුවන්. බොහෝ දුරට හතරම නිවැරදි ආකාරයට අපිට හිතන්න පුළුවන්. හැබැයි මේ හතරෙන් වැඩිම ඒ කියන්නේ ස්ටේජ් 4 පැත්තටම ඇවිල්ලා තියෙන සම්පූර්ණයෙන්ම වගේ ස්ටේජ් 4 පැත්ත ආවරණය කරලා තියෙන ක්‍රමවේදයක් තමයි IATA. ඒ කියන්නේ air ticketing, air cargo වගේ දේවල් අපි භාණ්ඩ ගුවන් යාන හරහා වෙනත් රටවලට යැවීමට ලබා ගැනීමට, ඊට පස්සේ අපි air ticketing, ඒ කියන්නේ ටිකට් බුක් කරන්න, ෆ්ලයිට් ටිකට්ස් බුක් කරන්න සම්පූර්ණයෙන්ම පූර්ණ වශයෙන් කම්පැනි ඉන්ටග්‍රේෂන් එකක් සිද්ධ කරපු අවස්ථාවක් විදිහට සලකන්න පුළුවන්. Alibaba, eBay, Amazon වගේ භාණ්ඩ විකුණන වෙබ්සයිට්ස් එක බැලුවාම මේවා සම්පූර්ණයෙන්ම 100%ක් මේ තත්ත්වයට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ඩිජිටල් නොවන ක්‍රමවේදයන් ප්‍රමාණයක් මේවා භාවිතා වෙනවා. නමුත් එයා කාගෝ සහ එයා ටිකටින් වගේ මේ IATA කියන කොටස ගත්තාම
ඒකේ 100%ක්ම මේ දේවල් e-business e-commerce ආකාරයෙන් තමයි පූර්ණ වශයෙන් සිද්ධ වෙන්නේ. එතකොට අපි යමු 35 වෙනි ප්‍රශ්නෙට. e-commerce උපාය මාර්ග සඳහා සම්මත නිර්ණායක සමූහය වනුයේ. e-වාණිජ උපාය මාර්ග සඳහා සම්මත නිර්ණායක සමූහය වනුයේ. මම මේ ලබාගෙන තියෙන ටෙක්ස්ට් බුක් එකේ කොටස පොඩ්ඩක් අධ්‍යයනය කරොත් e-commerce strategy සඳහා කියන අපි e-commerce කියලා ආයතනය දැන්ට සාම්ප්‍රදායික ආයතනයක් විදිහට පවතින ආයතනය e-commerce තත්ත්වයට පත් කරගන්න අපි ඒකට උපාය මාර්ගයක් සකසා ගන්න. එතකොට මේ උපාය මාර්ගයක් සකසා ගැනීමේදී කියන අපි එකවරම තීරණය කළා හරි මේ තියෙන සියලුම දේවල් e-commerce වලට කන්වර්ට් කරන්න ඕන. මේ තියෙන සියලුම products online විකුණන්න ඕන. වෙබ්සයිට් එකට මේ ටික දාලා විකුණමු කියන තීරණයට අපි ආයතනයක් විදිහට එකවරම එන්න සුදුසු නැහැ. මොකද සමහර වෙලාවට අපි ගන්න තීරණ නිසියාකාරව ගැළපීමක් සිදු නොවුනොත් අපිගේ ඒ කාර්ය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක නිසා මේ ටෙක්ස්ට් බුක් එකේ කියලා තියෙන ආකාරයට e-commerce බවට පත් වෙන්න තීරණයක් ගන්නවා නම් ඒක උපාය මාර්ගිකව ස්ට්‍රැටජිකලි ගන්න ඕන හොඳට හිතලා බලලා. එතකොට ඒ ගන්න තීරණයේදී අපි හිතලා බලන්න ඕන මේ ආයතනයේට මේක කොච්චර දුරට ගැලපෙනවද? මේ ආයතනයේ තියෙන භාණ්ඩ මේ ආයතනයේ තියෙන සේවාවන් වලට මේ ක්‍රමය ගැලපෙනවද? එතකොට මේ ක්‍රමයෙන් අය පාරිභෝගිකයාට ළඟා වෙන්න පුළුවන්ද? උදාහරණයක් විදිහට ආයතනයක් තියෙන්න පුළුවන් කුෂිකර්මය සඳහා පොහොර විකුණන ආයතනයක්. එතකොට මේ පොහොර ගන්න පාරිභෝගික විදිහට අපි හිතමු වගා කරන ප්‍රදේශවල ගොවියෝ. එතකොට මේ ආයතනය තීරණය කරනවා හරි අපි තනිකරම e-commerce විදිහට මේක ගෙනියන්න ඕන. දැන් මේක කඩයක් විදිහට තියාගෙන ඉන්න ඕන නැහැ. ඒ වියදමත් අඩු කරගෙන අපි මේක ඔන්ලයින් දාමු. දාලා වෙබ්සයිට් එකෙන් පොරමිටි ඕඩර් කරාම ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවලා අපි ඒව ඩිලිවර් කරමු. එතකොට ඒක ඒ වගේ කස්ටමර් බේස් එකකට ඒ වගේ පාරිභෝගික කොට්ටාසයකට ඒ ක්‍රමය සූටබල්ද? ඒ ක්‍රමය යෝග්‍යයිද කියලා දෙපාරක් හිතලා බලන්න ඕන. ඒ වගේ ඒ මම දීපු උදාහරණය වගේ අවස්ථාවක ඇත්තටම ඒක යෝග්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ පාරිභෝගිකයන් මේ තාක්ෂණයත් සමග එච්චර සම්බන්ධතාවයෙන් කටයුතු කරන්නේ නැති නිසා සමහර වෙලාවට කලින් ආයතනයට තිබිච්ච සේල් එක ඒ තරම් ප්‍රමාණයක් විකුණා ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. එතකොට ඒක නිර්ණායකය. acceptability. එතකොට සමහර අවස්ථා තියෙන්න පුළුවන් තමන්ගේ ඩිස්ට්‍රිබියුටර්ස්ලා ඉන්නවා, තමන්ගේ සප්ලයර්ස්ලා ඉන්නවා. එතකොට ඒ අනුව මේක ඒගොල්ලෝ මේකට කැමති නැති වෙන්න පුළුවන් අවස්ථා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ අපි හිතමු මේක නිෂ්පාදකයෙක්ගෙන් අරන් ඔබ මේක විකුණන්න උත්සාහ කරන්නේ. එතකොට ඒ නිෂ්පාදකයෙක්ගෙන් අරන් ඔබ විකුණන වෙලාවට ඔබට හිතුනොත් මම මේක වෙබ්සයිට් එකක් හදලා මේක ඔන්ලයින් දාලා e-commerce ආකාරයට විකුණනවා කියලා සමහර වෙලාවට ඒ නිෂ්පාදකයා ඒකට අකමැති වෙන්න පුළුවන්. මොකද මේ නිෂ්පාදකයාත් තමන්ගේ නිෂ්පාදන තමන්ගේ වෙබ්සයිට් එකේ කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන වෙබ්සයිට් එකෙන්ම පාරිභෝගිකයන්ට විකුණනවා. ඊට අමතරව ඔබටත් අඩු මුදලකට මේවා ලබා දෙනවා. නැවත පාරිභෝගිකයන්ට විකුණන්න තොග වශයෙන් ඔබට ලබා දෙනවා. එතකොට නිෂ්පාදකයා ඒ අවස්ථාවේදී කැමති වෙන්නේ නැහැ ඔබට වෙබ්සයිට් එකක් ඕපන් කරලා ඔහුගේ නිෂ්පාදනය නැවතත් වෙබ්සයිට් එකක දාලා විකුණනවට. එතකොට කොච්චර දුරට මේක පිළිගැනීමක් acceptability එකක් තියනවද කියලා බලන්න වෙනවා. අවසාන වශයෙන් feasibility. ඒ කියන්නේ තාක්ෂණය පැත්තෙන් මේකට යන වියදම පැත්තෙන් සලකා බලන්න වෙනවා. මෙන්න මේ වගේ තාක්ෂණයක් මේ ආයතනයට මේ අවස්ථාවේදී ගැලපෙනවද? ඊට අමතරව මේ සියලුම ටෙක්නොලොජිකල් මේ e-commerce වෙබ්සයිට් එක හදලා මේකේ payment gateways මේක ස්ථාපනය කරලා එතකොට මේ පිළිබඳ දැනුවත් පුද්ගලයෙක් මේකේ සේවයට අරගෙන මේ සියලු දේවල් කරන්න අපිට ශක්්‍යතාවයක් තියනවාද ආයතනයේ හැටියට?
ඒතකොට සමහර කුඩා ආයතන වලට මේම ශක්තිතාවයක් තියෙන විදිහක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ ආදායම සීමිත ප්‍රමාණයක්. එතකොට ඒ ආදායමෙන් එනොත් සෑහෙන ප්‍රමාණයක් මේ තාක්ෂණයට වෙන් කරන්න ගියාම ආයතනේ පවත්වාගෙන යන්න අමාරුයි. එතකොට e-commerce වලට ආයතනයක් යොමු වෙනවා නම් ඒකේ තියෙන suitability එක කියන්නේ යෝග්‍යතාවය ඒකට සම්බන්ධ සියලුම පාර්ශවයන් ඒක පිළිගැනීමකට ලක් කරයිද කියන එක සහ තුන්වෙනි වශයෙන් ඒක කළ හැකිද ඒකේ ශක්තිතාවය කොහොමද කියලා තීරණය කළ අවසාන වෙලා තමයි e-commerce පැත්තට ආයතනයක් යොමු වෙන්න ඕන. එතකොට ඒ නිවැරදිව අනුපිළිවෙල දක්වලා තියෙනවා ඒ උත්තරේ යෝග්‍යතාවය පිළිගැනීම හා ශක්තිතාවය. 36 වෙනි ප්‍රශ්නය. මේක අපි සාමාන්‍ය දැනීමත් එක්ක සම්බන්ධ කරලා මේකේ උත්තරය හදාගන්න බලන්න ඕනේ. 36 වෙනි ප්‍රශ්නේ සඳහන් වෙන්නේ පහත සඳහන් ඒවායින් ඊ-වාණිජ ව්‍යාපාර ආකෘතියේ ප්‍රධාන ප්‍රතිලාභ නොවන්නේ. ඒතර දැන් අපි ඊට දීර්ඝ වශයෙන් ප්‍රශ්න කීපයකදීම කතා කරා ඊ-වාණිජ එහෙම නැත්නම් ඊ-කොමර්ස් ව්‍යාපාරයක් කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා. ඒතර දැන් අපි තේරුම් ගත්ත තොරතුරුත් එක්ක මේ දීලා තියෙන පිළිතුරු හතර වෙන් කර හඳුනා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි බලමු ඊ-වාණිජ, ඒ කියන්නේ ඊ-කොමර්ස් විදිහට ව්‍යාපාරයක් කරගෙන යනවා නම් සාමාන්‍ය විදිහට කරනවට වඩා පිරිවැය අඩු කරගන්න පුළුවන්. ඔව්. මොකද ගොඩක් සිද්ධ වෙන කලින් සිදුවෙච්ච, ඒ කියන්නේ මැනුවලි ට්‍රැඩිෂනලි සිද්ධ වෙච්ච ක්‍රියාවලින් දැන් වෙබ්සයිට් එක හරහා සිද්ධ වෙන්නේ. එතකොට තාක්ෂණයට ඒ සිස්ටම් එක දාගන්න, ඒ වෙබ්සයිට් එක හදාගන්න මුලින් වැය කරපු මුදල පමණයි වැය වෙන්නේ. ඊට අමතරව ඔපරේෂනල් කොස්ට් එක ගොඩක් අඩු වෙනවා. 24/7 සේවාව කියන්නේ පැය 24 සේවාවක් ලබා ගැනීම සිද්ධ කරන්න පුළුවන්ද e-commerce? ඔව්. ඒ කියන්නේ කලින් නම් ආයතනය විවෘත කරලා තියෙන කාර්යාල වේලාවන්, ආයතන විවෘත වෙලා තියෙන වේලාවන් වල පමණයි e-commerce නැතුව කෙනෙක් ආයතනයෙන් භාණ්ඩ මිලදී ගන්නවා නම් සිද්ධ කරන්න පුළුවන්. හැබැයි e-commerce වෙබ්සයිට් එක හරහා අපිට රෑ 12ට ඊටත් පස්සේ වුණත් භාණ්ඩයක් මිලදී ගන්න පුළුවන්. මොකද වෙබ්සයිට් එක ඕනම වෙලාවක ක්‍රියාත්මකයි. තුන්වෙනි පිළිතුර. ඔන්ලයින් පේමන්ට්ස් කරන්න පුළුවන්ද? ඔන්ලයින් පේමන්ට්ස් කරන එක තමයි e-commerce වල තියෙන මූලිකම පහසුකම. ඒ කියන්නේ සියලුම ගෙවීම් ඔන්ලයින් මාර්ගයෙන් කර ගැනීමේ හැකියාව තියෙන. ඒකට ඒක මේකේ e-commerce වල ප්‍රතිලාභය. D. වේගවත් බෙදා හැරීම. අන්න එතනදී තමයි අපිට කල්පනා කරලා බලන්න වෙන්නේ පේමන්ට් එක ඔන්ලයින් ගත්තට ඒ භාණ්ඩය පාරිභෝගිකයාට ගෙන යන ක්‍රමවේදය ඔන්ලයින් ක්‍රමවේදයක් නෙමෙයි. එතකොට ඒක අපි වාහනයක් පාවිච්චි කරලා රේදොරෙක් හරහා මේක ඒ අදාළ පාරිභෝගිකයාට යවන්න නම් එහි කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ පේමන්ට් එක ඔන්ලයින් ගත්තා කියලා. එතකොට බෙදා හැරීම වේගවත් කරන්න ඒක හේතුවක් වෙන්නේ නැහැ. නමුත් කෙනෙකුට හිතන්න පුළුවන් අපිට e-commerce හරහා payment එක online දාපු නිසා ඉක්මනට අපේ purchase එක ඉක්මනට කරගන්න පුළුවන්. නැත්නම් උදාහරණයක් විදිහට අද ආයතනය වහන්නේ හවස 5ට නම් අපිට හවස 6ට මතක් වුණොත් මෙන්න මේ භාණ්ඩේ මිලට ගන්න ඕන කියලා අපිට හවස 6ට මේ site එකට ගිහිල්ලා payment එක කරන්න පුළුවන්. ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි හෙට උදේ 9ට ආයතනය විවෘත කරනකම් ඉන්න අවශ්‍ය නැහැ නේද කියලා. නමුත් ආයතනයේ විවෘත කරනකම් හෙට අද හවසට පේමන්ට් එක කරාට ඒ පේමන්ට් එකට අදාළව බෙදා හැරීම සිද්ධ වෙන්න ආරම්භ වෙන්නේ ආයතනයේ විවෘත කරාම. එතකොට හෙට උදේ 9ට විවෘත කරාට පස්සේ තමන්ගේ ගෙවීම ලබා දුන්නත් දැන් අද රාත්‍රියේදී ගෙවීම කරත් බෙදා හැරීමට ඒක ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. හරි. අපි යමු දැන් 37 වෙනි ප්‍රශ්නට. පහත සඳහන් ඒවායින් ව්‍යාපාර සඳහා සමාජ මාධ්‍යවල රැඳී සිටීමට ප්‍රධාන හේතුවක් නොවන්නේ. ඒකට තමන්ගේ ව්‍යාපාර කටයුතු වලද සමාජ මාධ්‍ය අවශ්‍ය වෙන්නේ මොන අවස්ථාවලද? ව්‍යාපාර කටයුතු වලට සමාජ මාධ්‍ය අවශ්‍ය වෙන්නේ නැත්නම් එහෙම නැත්නම් උදව් කරගන්න බැරි මොන කටයුතු වලදද? එතකොට
පිරිවැය අවම වෙළඳ දැන්වීම් ප්‍රචාරය. එතකොට මාකටිං අඩු මුදලින් කරගන්න පුළුවන්ද? ඔව්. ඔන්ලයින් මාකටිං වල වියදම අඩුයි. කටවුට් එකක්, බැනර් එකක්, පුවත්පත්වල දැන්වීමක් පළ කරනට වඩා විශාල වශයෙන් මිල අඩුයි ඔන්ලයින් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන එක. විශාල පාරිභෝගික සංඛ්‍යාවක් ආවරණය කරන්න පුළුවන්ද? ඔව්. ඉතා විශාල පාරිභෝගික සංඛ්‍යාවක් ආවරණය කරන්න පුළුවන්. මොකද සමාජ මාධ්‍ය ජාලවල විශාල පාරිභෝගික ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නේ. ගනුදෙනුකරුවන් වඩාත් සමීපව තේරුම් ගන්න හැකිවීම. ඇත්තටම සමාජ මාධ්‍ය ජාලවල අපිට ගනුදෙනුකරුවන් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රදේශවල ඉන්න අය, එහෙමත් නැත්නම් මෙන්න මේ භාණ්ඩ වලට වැඩි කැමැත්තක් දක්වලා තියෙන අය, එහෙමත් නැත්නම් මෙන්න මේ භාණ්ඩ දැනට මාස කිහිපයකට කලින් භාවිතා කරපු අය, එහෙමත් නැත්නම් මෙන්න මේ සම්බන්ධ දේවල් වලට කැමැත්තක් දක්වලා තියෙන අය විදිහට අපිට ගනුදෙනුකරුවන් තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා සමාජ මාධ්‍ය ජාලවල. මොකද ගනුදෙනුකරුවන් එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ජාල පාවිච්චි කරන සියලුම පුද්ගලයන්ගේ හැසිරීම සමාජ මාධ්‍ය ජාලවල සටහන් කර ගැනීමක් සිද්ධ වෙනවා. ඒක මේ පුද්ගලයන්ට නොදැනුවත්ව තමයි සිද්ධ වෙන්නේ. නමුත් සමාජ මාධ්‍ය ජාල ඔයගොල්ලන්ගේ සියලුම හැසිරීම සටහන් කරගන්නවා. ඒ සටහන් කරගෙන වෙනත් ආයතනවලට ඒ හැසිරීම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ, ඔබ කොයි විදිහේ දේවල් වලට කැමති පුද්ගලයෙක්ද වගේ තොරතුරු වෙනත් ආයතන වලට මුදලට විකිණීම ගොඩක් සමාජ මාධ්‍ය ජාලා සිද්ධ කරනවා. ඒක ඒගොල්ලන්ගේ එක ආදායම් මාර්ගයක්. එතකොට මේ කතා කරපු තුනම ඇත්තටම සමාජ මාධ්‍ය ජාලයක් එක්ක එකතු වෙලා ව්‍යාපාර කටයුතු කරන්න ආයතනයකට තියෙන හොඳම හේතු තුනක් මේක. හතරවෙනි එක තරඟකරුවන්ගේ ක්‍රියාවන්ට ප්‍රතිචාර දැක්වීමට හැකියවීම. එතකොට ඒක අපිට හේතුවක් විදිහට ගන්න බෑ. මොකද තරඟකරුවන්ට එහෙම සමාජ මාධ්‍ය ජාලාවල අපි වගේම මේ සියලුම දේවල් කරන්න පුළුවන්. එතකොට අපිටත් මේ සමාජ මාධ්‍ය ජාලාවල වෙළඳ දැන්වීම් දාන්න පුළුවන්. විශාල පාරිභෝගිකයන් සංඛ්‍යාවක් ආවරණය කරන්න පුළුවන්. ගනුදෙනුකරුවන් හොඳට තේරුම් ගන්න පුළුවන්. තරඟකරුවන්ටත් මේ පහසුකම් තියෙනවා. මේක ඕනම ආයතනයකට මේ පහසුකම් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ තරඟකරුවන්ගේ ක්‍රියාවන් වලට අපිට සමාජ මාධ්‍ය ජාලා නිසා නිවැරදිව ප්‍රතිචාර දක්වන්න බෑ. අපි ඒක අපේ ව්‍යාපාරයේ ස්ට්‍රැටජි එක වෙනස් කරලා නව නිර්මාණ කරලා තම බහණ්ඩ තරඟකාරී මිලකට ඉදිරිපත් කළා තමයි අපිට තරඟකරුවන්ට ප්‍රතිචාර දක්වන්න වෙන්නේ. නමුත් සමාජ මාධ්‍ය දාලාව රැඳී සිටියා කියලා අපිට ඒ දේ සිද්ධ කරන්න බෑ. 38 වෙනි ප්‍රශ්නය. ආහාර නිෂ්පාදන සමාගමක් භාවිතා කළ හැකි වඩාත් සුදුසු සමාජ මාධ්‍ය සංයෝජනය කුමක්ද? එතකොට මම මෙන්න මේ කොටස උපුටා ගත්තා ටෙක්ස්ට් බුක් එකෙන්. Selecting the right social media channel for your business. එතකොට අපි දන්නවා Facebook මේක ගොඩක් දෙනෙක් පාවිච්චි කරනවා. Twitter සමහර අය පාවිච්චි කරනවා. Facebook තරම් පාවිච්චි කරන්නේ. YouTube සමහර වෙලාවට Facebook පාවිච්චි කරනට වඩා YouTube පාවිච්චි කරන පුද්ගලයෝ ඉන්නවා. LinkedIn කියන්නේ මේක social media එකක්ම තමයි. නමුත් මේක රැකියා කරන ඒ රැකියාවන් හා සම්බන්ධ වෙච්ච අයට පාවිච්චි වෙන network එකක්. Instagram නුත් සෑහෙන පිරිසක් පාවිච්චි කරන. නමුත් Facebook, YouTube, Twitter තරම් පාවිච්චි අඩුයි. Instagram කියන්නේ තමන්ගේ ඒ ලබා ගන්න ඡායාරූප ෆොටෝස් ෂෙයා කරලා අනිත් අයත් එක්ක බෙදා ගන්න ක්‍රමවේදය. එතකොට මේකේ අපි බැලුවොත් එහෙම ඩෙමොග්‍රැෆික්ස්. ඒ කියන්නේ මේක කොච්චර පරාසයක පැතිරලා තියෙනවද කිව්වොත් මේ තියෙන Facebook පාවිච්චි කරන පිරිස දලා විදිහට. එතකොට ඔයගලන්ට පේනවා බිලියන 1.3කට වැඩි පිරිසක් Facebook ලෝකේ පාවිච්චි කරනවා. හැබැයි Twitter ගත්තාම ඒක ඒ ප්‍රමාණයෙන් භාගයකටත් වඩා අඩුයි. හැබැයි ආයිත් YouTube ගත්තාම Facebook පාවිච්චි කරන පිරිසටත් වඩා වැඩි ප්‍රමාණයක් YouTube පාවිච්චි කරනවා. LinkedIn උත් ඒ කියන්නේ අපි ප්‍රොෆෙෂනල් මට්ටමින් සම්බන්ධතා පවත්වා ගන්න අනෙක් පුද්ගලයොත් එක්ක තමන්ගේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න වෙනත් ආයතනවල වැඩ කරන වෙනත් රටවල වැඩ කරන තමන්ගේ වෘත්තියේ ඉන්න වෙනත් වෘත්තීන් වල ඉන්න අයත් සමග සම්බන්ධ වෙන්න LinkedIn පාවිච්චි කරනවා.
එතකොට ඒකත් මෙන්න මේ වගේ පිරිසක් පාවිච්චි කරනවා. Instagram ඊට වඩා අඩු පිරිසක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඒ විදිහට බැලුවොත් මේ Facebook වල අපි මොන වගේ දෙයකටද පාවිච්චි කරන්නේ? ඒ පාවිච්චි කරන හේතුව අපි YouTube පාවිච්චි කරනකොට ඒ විදිහටම පවතින්නේ නැහැ. මේකේ හේතුව වෙනස්. එතකොට අපි YouTube එකට යන්නේ වෙනත් කාර්යයකට. අපි Facebook එක පාවිච්චි කරන්නේ වෙනත් කාර්යයකට. අපි Twitter පාවිච්චි කරන්නේ තවත් කාර්යයකට. Instagram පාවිච්චි කරන්නේ තවත් කාර්යයකට. එතකොට ආහාර නිෂ්පාදන සමාගම වැඩියෙන්ම මෙන්න මේ Facebook, YouTube, Twitter. Facebook, YouTube, Twitter කියන තුනත් එක්ක ගණදෙනු කරනවා නම් මේ තුන නිසියාකාරව පාවිච්චි කරනවා නම් වැඩි ප්‍රමාණයක් උපරිම ලෙස තමන්ගේ පාරිභෝගික අතරට යන්න පුළුවන්. එතකොට දෙවැනි උත්තරේ නිවැරදි විදිහට දක්වලා තියෙනවා. එතකොට Facebook වලින් පටන් අරගෙන YouTube වලට වීඩියෝ එකක් හදලා දාලා තමන්ගේ ආහාර නිෂ්පාදන පිළිබඳ හැඳින්වීමක් තියෙන වීඩියෝ එකක් දාලා ඒ වීඩියෝ එක Facebook වලත් නැවත පෝස්ට් කරලා ඒ වීඩියෝ එක Twitter හරහා පණිවිඩයක් විදිහටත් යවලා ෆලෝවර්ස්ලා හදාගෙන එතකොට මේ සමාජ මාධ්‍ය ජාල තුන පාවිච්චි කරලා ආහාර නිෂ්පාදන සමාගමකට වැඩි ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. 39 වෙනි ප්‍රශ්නෙට ගියොත් මේකත් අපි දැන් කතා කරපු දේවල් එක්ක බලද්දි තේරුම් ගන්න අවශ්‍ය දෙයක්. වෙළඳ දැන්වීමක් නිර්මාණය කිරීමට ව්‍යාපාරයකට සීමිත අයවැයක් ඇති වෙලාවක ඔවුන් කළ යුතු වන්නේ. ඒ කියන්නේ ලොකුවට වියදම් කරන්න බෑ. වැඩි වියදමක් දරන්න නැතුව නමුත් අපිට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නිර්මාණය කරගන්න ඕන. එතකොට අපිට බලන්න පුළුවන් මෙන්න මේ දීලා තියෙන උත්තර හතරෙන් සීමිත මුදලක් වියදම් කළා සීමිත අයවැයක් තියෙන වෙලාවක ලෝ බජට් එකක් තියෙන වෙලාවට ලෝ කොස්ට් එකෙන් කරගන්න පුළුවන් මොන වගේ දෙයක්ද කියලා. එතකොට පළවෙනියට දක්වලා දෙනවා තප්පර 30ක රූපවාහිනී දැන්වීම. නිර්මාණය කළ පුද්ගලයන් රූපවාහිනිය වැඩියෙන් නරඹන වෙලාවට. ඒ කියන්නේ අපිට සල්ලි වැඩියෙන්ම වියදම් වෙන වෙළඳ දැන්වීම් ක්‍රමවේග තමයි මේක. තප්පර 30ක ටීවී කමර්ෂල් එකක් කියන්නේ විශාල මුදලක්. ඒකත් පුද්ගලයන් වැඩිම නරඹන ඒ කියන්නේ ප්‍රයිම් ටයිම්. ඒ කියන්නේ නිවුස් යන වෙලාවට හවස 7ට ඒ වගේ වෙලාවට මේක ඉදිරිපත් කරනවා කියන්නේ මේ වෙළඳ දැන්වීමකට යන්න පුළුවන් ඉහළම අගය තමයි මේ වෙලාවේදී යන්නේ. එතකොට ලොකු වියදමක් මෙන්න මේ රූපවාහිනී දැන්වීමක් කරන්න යනවා. දෙවෙනි එක. Facebook පෝස්ට් එකක් විදිහට ආයෝජනය කරනවා. Facebook පෝස්ට් එකක් විදිහට ආයෝජනය කරන්න පුළුවන්. ඒකට වැඩි වියදමක් වැය වෙන්නේ නැහැ. ඒක නිසා ඒක හොඳ පිළිතුරක් විදිහට අපිට දැනට සලකන්න පුළුවන්. අනිත් පිළිතුරු මොනවද කියලා බලනවා. තුන්වෙනි. මිනිත්තු 3ක YouTube වීඩියෝ එකක් සෑදීම සහ ආයෝජනය කළ Facebook කි නැවත ප්‍රකාශයටපත් කිරීම. එතකොට මේ මිනිත්තු 3ක YouTube වීඩියෝ එකක් හදන්න මුදලක් වැය වෙනවද? මුදලක් වැය වෙන්නේ නැහැ. YouTube එකේ වීඩියෝ එකක් දාන්න නොමිලේම පුළුවන්. එතකොට YouTube එකේ වීඩියෝ එක දාලා YouTube බලන කට්ටියට මේ වීඩියෝ එක බලන්නත් ඉඩ සලස්සලා ඊට අමතරව Facebook වල ආයෝජනයක් කළා. ඒ කියන්නේ යම් මුදල් ප්‍රමාණයක් වියදම් කළා මේ හදපු වීඩියෝ එක පෝස්ට් එකක් විදිහට YouTube එකෙන් Facebook එකෙන් නැවත පෝස්ට් කරන්න පුළුවන්, නැවත පළ කරන්න පුළුවන්. එතකොට YouTube හරහාත් මේකේ වෙළඳ දැන්වීම කෙනෙකුට ලබා ගන්න පුළුවන්. Facebook හරහාත් ලබා ගන්න පුළුවන්. එකම වියදමක් තමයි මේ දෙකටම යන්නේ. එතකොට කලින් B වල දක්වපු පිළිතුර නිවැරදි, නමුත් C වල පිළිතුර ඊටත් වඩා නිවැරදි. වැඩි වශයෙන් කස්ටමර්ස්ලා පාරිභෝගිකයෝ අතරට යන්න පුළුවන් මේ ක්‍රම දෙකම හරහා එකම මුදලක් වියදම් කළා. එතකොට C B වලට වඩා C මේකට ගැලපෙනවා. අවසාන වශයෙන් දීලා තියෙනවා පුවත්පත් වෙළඳ දැන්වීම සඳහා ආයෝජනය කිරීම. එතකොට ටීවී කමර්ෂල් එකක් සඳහා ආයෝජනය කරන මුදලෙන් සුළු කොටසක් තමයි පුවත්පත් සඳහා යන්නේ. නමුත් Facebook එකේ පෝස්ට් එකක් දාන්න, YouTube එකේ වීඩියෝ එක හදලා Facebook එකේ පෝස්ට් එකක් දාන්න පුවත්පතක
වෙළඳ දැන්වීමක් දාන තරම්වත් මුදලක් වැය වෙන්නේ නැහැ. ඒකෙන් ගොඩාක් ඊටත් වඩා විශාල ඉතිරියක් මේකේ කරගන්න පුළුවන්. එතකොට C පිළිතුර තමයි වඩාත් නිවැරදි. දැන් අපි යමු 40 වෙනි ප්‍රශ්නෙට. ව්‍යාපාරයකට ඩිජිටල් තාක්ෂණයන්හි බලපෑමේ වර්තමාන අනුපිළිවෙල කුමක්ද? එතකොට මම ටෙක්ස්ට් බුක් එකෙන් මෙන්න මේ මෙතන දක්වලා තියෙන කොටස උපුට අරගෙන තියෙනවා. digitization, digitalization, digital transformation. digitization කියන්නේ අපි බලමු මොකද්ද මෙතන සඳහන් කරලා තියෙන්නේ කියලා. essentially refers to taking analog information and encoding it into zeros and ones so that computers can store, process and transmit such information. එතකොට digitization කියන්නේ දැනට ආයතනය තුල තියෙන තොරතුරු හා දත්ත, ඒ කියන්නේ කඩදාසි වල, පොත්පත් වල, ලාච් වල තියෙන ෆයිල් කවර් වල තිබෙන ආයතනයේ තියෙන දත්ත හා තොරතුරු ස්කෑන් කරලා එහෙම නැත්නම් කම්පියුටර් එකට ඒක බලාගෙන ටයිප් කරලා පරිගණක ගත කිරීම. ඒක තමයි මූලික අවස්ථාව. එතකොට ෆෝම් එකක් කස්ටමර් කෙනෙක් පාරිභෝගිකයෙක් ෆිල් කරලා දුන්නාම අපිට එක්ක පුළුවන් මේ ෆෝම් එක ස්කෑන් කරලා ડોකියුමන්ට් එකක් විදිහට කම්පියුටර් එකට ලබා ගන්න. එහෙම නැත්නම් මේ ෆෝම් එකේ තියෙන සියලුම තොරතුරු කම්පියුටර් එකට software එකට ටයිප් කරන්න. එතකොට පස්සේ අපේ සිස්ටම් එකෙන් ඒ කටයුතු කරගන්න පුළුවන්. එතකොට මේක තමයි මූලිකම අවස්ථාව. digitization. තොරතුරු පරිගණක ගත කිරීම. එහෙම පරිගණක ගත කරාට පස්සේ සියලුම තොරතුරු ආයතනයේ පරිගණකයේ අපිට ලබා ගන්න පුළුවන් අවස්ථාව ආවට පස්සේ අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. තාක්ෂණයේ ඊළඟ ස්ටෙප් එක. digitization කරපු ආයතනයක් digitalization කරන්න පුළුවන්. එතකොට කලින් digitization එකේදී අපි තොරතුරු හා දත්ත හා තොරතුරු පමණක් පරිගණක ගත කරා. නමුත් ආයතනයේ ක්‍රියාපටිපාටිය කලින් කරපු සාම්ප්‍රදායික ක්‍රමවේදයටමයි කරේ. ක්‍රියාපටිපාටියේ කිසිදු වෙනසක් සිද්ධ වුණේ නැහැ. ඒක අපි digitalization කියන தත්ත්වයට ආයතනය දියුණු කරන්න අවශ්‍ය වුණාම කලින් අපි කරපු ක්‍රියාපටිපාටියත් process එක සම්පූර්ණයෙන්ම තාක්ෂණය හරහා සිද්ධ වෙන ආකාරයට වෙනස් කරන්න පුළුවන්. එතකොට අපි කලින් මේ අවස්ථාවේදී අපිට එන පුද්ගලයෙකුට print කරපු ෆෝම් එකක් නම් ලබා දුන්නේ. ඒක බලාගෙන පුද්ගලයෙක් මේක කම්පියුටර් එකට enter කරපු එක නම් කලින් කරේ. මේ අවස්ථාවේදී අපිට process එකත් වෙනස් කරන්න පුළුවන්. print කරපු ෆෝම් එකක් අපි ලබා දෙන්නේ අපි ආයතනයේ වෙනම දාලා තියෙන්න පුළුවන් අපිට කම්පියුටර්ස් කීපයක්. ඒ කම්පියුටර්ස් කීපේ මේ ෆෝම් එකම ඔන්ලයින් වර්ෂන් එක ලෝඩ් කරලා තියන්න පුළුවන්, ඕපන් කරලා තියන්න පුළුවන් එතන. එතකොට මේ පුද්ගලයාට අපි කියනවා අතන කම්පියුටර් එකේ වාඩි වෙලා ඔයාගේ විස්තර ටික එතන ටයිප් කරලා සබ්මිට් කරලා මෙතනට එන්න. එතකොට අපි මෙතනින් තියෙන නිවැරදි කිරීම ඒවා සනාථ කිරීම කරගන්න ඔයා එතන ගිහිල්ලා ඒක කරලා එන්න. එතකොට process එකත් සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරණය කරගන්න එක තමයි digitalization කියන්නේ. දත්ත හා තොරතුරු පමණක් නෙමෙයි ඒකේ ක්‍රියාපටිපාටියත් මේකට අනුගත කර ගැනීම තමයි digitalization කියන්නේ. ඒකත් කරගත්තට පස්සේ ආයතනයේ දැන් විශාල වශයෙන් ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරන නිසා, හොඳ සූදානමක් තියෙන නිසා, හොඳ පළපුරුද්දක් තියෙන නිසා ආයතනට පුළුවන් අවසාන අදියර ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කරා එන්න. ඒ කියන්නේ මුළු ආයතනයම සම්පූර්ණ පරිවර්තනයක්, සම්පූර්ණ වශයෙන් පරිවර්තනයක් සිද්ධ කරන්න. එතකොට ලංකාවේ රාජ්‍ය ආයතන අපි ගත්තොත් එහෙම අපේ පාස්පෝර්ට් එක ගන්න ස්ථානය, ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න ස්ථානය, නැෂනල් ID කාඩ් එක ගන්න ස්ථානය දැන් සම්පූර්ණයෙන්ම ඩිජිටල් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් බවට පත් වෙලා තියෙන. සියලුම තොරතුරු, සියලුම ක්‍රියාමාර්ග ක්‍රමවේදයන් ඩිජිටල් කරණය කරලා තියෙනවා. හරි. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි ස්ටෙප් එක digitalization, digital transformation. එතකොට මේ පිළිවෙලට තමයි ආයතනයක් තාක්ෂණය ලබා ගන්න ඕන. දැන් අපි යමු
41 වෙනි ප්‍රශ්නයට. මූල්‍ය සේවා සැපයීමේදී සාම්ප්‍රදායික මූල්‍ය ක්‍රමවේදයන් සමග තරඟ කිරීම අරමුණු කරගත් තාක්ෂණය හා නව්‍යකරණය හැඳින්වෙන්නේ. එතකොට සාමාන්‍ය මූල්‍ය ක්‍රමවේදය එක තරඟ කරගන්න තරඟ කරන ක්‍රමවේදයක් කියලා ගත්තාම අපිට මතක් වෙන්නේ බැංකු හරහා සිදුවන ක්‍රියාකාරකම් වෙනුවට බැංකු හරහා මූල්‍ය ගනුදෙනු රජයන් හරහා මූල්‍ය ගනුදෙනු කරන ක්‍රමවේදයට අනුව වෙනස් ආකාරයකට තාක්ෂණය පාවිච්චි කරලා මේ මූල්‍ය ගනුදෙනු සහ මූල්‍ය සේවාවන් පවත්වාගෙන යන්න දැන් නැඹුරුවක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ අහලත් ඇති අපේ දැන් ලංකාවේ ප්‍රචලිත වෙලා තියෙන ණය දෙන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ කියන්නේ විනාඩි 15ක් 20ක් වගේ කාලයක් ඇතුළත ඔබට පුළුවන් බැංකුවක සහායක් නැතුව ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ වෙබ්සයිට් එකට තමන්ගේ විස්තර දාලා ණය මුදලක් ඉල්ලීමක් කරන්න. එතකොට මේ ණය මුදල ඉතා ඉක්මනින් පැයක් වගේ කාලයක් ඇතුළත ඔබගේ ගිණුමට බැර වෙන්න ආකාරයට සකස් කරලා තියෙනවා. එතකොට ඒ ණය දීමේ ක්‍රියාවලියට බැංකු සහභාගී වෙන්නේ නැහැ. එතකොට ෆින්ටෙක් එහෙමත් නැත්නම් ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි තාක්ෂණය භාවිත කරලා මූල්‍යමය ක්‍රියාදාමයන් සිදු කර ගැනීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන. අනාගතයේ ගොඩක් පූර්වකථනයන් තියෙනවා මේ ෆින්ටෙක් ක්‍රමවේදය යටතේ ලෝකයට මුළු ලෝකයටම විශාල බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. එතකොට අපි බැලුවොත් ඒකේ උදාහරණ කීපයක් ණය සහ ඉතිරි කිරීමේ කටයුතු කරන්න පුළුවන් බැංකුව වෙනුවට මිතුරු කණ්ඩායම කියන්නේ පියර් ටු පියර්. ඒ කියන්නේ මගේ ළඟ මුදලක් තිබෙනවා නම් මට ඒක කාට හරි ණයට දීලා මුදලක් උපය ගන්න ඕන නම් එතකොට මට මෙන්න මේ වගේ ක්‍රමවේදයක් කරා මගේ මුදල වෙන කෙනෙකුට ණයට දෙන්න පුළුවන්. ඒකට මට පොලියක් අය කරගන්න පුළුවන් පුද්ගලයෙක් හැටියට. එතකොට මම ඒ අවස්ථාවේදී බැංකුවක් විදිහට තමයි මට කටයුතු කරන්න පුළුවන්. එතකොට ඒ වගේම තවත් පුද්ගලයෙකුට තමන්ට ණයක් ලබා ගන්න හදිසියෙම අවශ්‍යතාවයක් ආපු වෙලාවට බැංකුවක් කරහා යන්න අවශ්‍ය නැහැ. මේ වගේ සම්බන්ධ වෙලා ණය දෙන්න කැමති වෙනත් පුද්ගලයෙක්ගෙන් ණය ලබා ගන්න මෙන්න මේ තාක්ෂණය හරහා පුළුවන්. එතකොට මුදල් සම්ප්‍රේෂණය කරන එක, එතකොට ශාඛා ජාල ඇමතුම් මධ්‍යස්ථාන හෝ සංකීර්ණ පද්ධතිය ඒ අවශ්‍යතාවය නැතුව ඩිජිටල් බැංකු කරන කටයුතු සිදු කරගන්න මේ වගේ ගොඩක් දේවල් මෙන්න මේ ෆින්ටෙක් ක්‍රමවේදය හරහා ඉදිරියේදී අපිට දකින්න පුළුවන්. එතකොට ඒක ගැන කතා කරද්දී අපිට මේ ක්‍රිප්ටෝකරන්සි බ්ලොක්චේන් ක්‍රිප්ටෝකරන්සි තාක්ෂණයත් මේ වගේ භාවිතා වෙන විදිහ අපිට දැක ගන්න පුළුවන්. එතකොට ෆින්ටෙක් කියන්නේ ෆයිනෑන්ෂල් ටෙක්නොලොජි. එතකොට මේ තාක්ෂණය ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි මෙතන දක්වලා තියෙන්නේ. එතකොට මූල්‍ය සේවා සපයන සාම්ප්‍රදායික ක්‍රමවේදයන් සමග තරඟ කරන්න තාක්ෂණය ඉනොවේටිව් තාක්ෂණයක් පාවිච්චි කළා. දැන් මේ අවස්ථාවේදී ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ ෆින්ටෙක් කියන ක්‍රමවේදය. දැන් අපි යමු 42 වෙනි ප්‍රශ්නෙට. එතකොට මම කලින් සඳහන් කරා වගේ මේ කෑෂ් වැගන් කියන වෙබ්සයිට් එකෙන් තමයි පියර් ටු පියර් ලෙන්ඩින්. ඒ කියන්නේ තවත් පුද්ගලයෙක්ගේ සල්ලි තවත් පුද්ගලයෙකුට ණයට ගන්න ඉඩ ප්‍රස්තාව සලසලා දීලා තියෙනවා. හරියට නිකන් අර අපි කලින් කතා කරා වගේ consumer to consumer e-commerce අර ikman.lk question එකත් අපි කතා කරේ පුද්ගලයෙකුට පුළුවන් තවත් පුද්ගලයෙකුට භාණ්ඩයක් විකුණන්න ඒ පද්ධතිය හරිය. එතකොට මෙතනත් සිද්ධ වෙන්නේ පුද්ගලයෙකුට පුළුවන් තමන් ළඟ තියෙන මුදල් තවත් පුද්ගලයෙකුට ණයට දෙන්න මෙන්න මේ ක්‍රමවේදය හරහා. එතකොට මේ තියෙන්නේ ලංකාවේ තියෙන එකට තියෙන උදාහරණයක්. එතකොට මේ ආයතනයේ මේක පවත්වාගෙන යන ආයතනයත් පොලියක් ආය කරනවා. මේ මුදල ලබා දෙන පුද්ගලයාට පොලියක් ලබා දෙනවා. එතකොට මේ මුදල් ණයට ගන්න පුද්ගලයාට හැබැයි විශාල පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට මෙහි ලියාපදිංචි ගණන් කරන්න බැංකු පද්ධතිය හා සම්බන්ධ නොවි ශනික ණය ලබා දෙනවා. එතකොට මේක හැඳින්වෙන්නේ පියර් ටු පියර් ලෙන්ඩින්. කියන්නේ බැංකුවක් හරහා නෙමෙයි මේ ණය ලබා දෙන්නේ වෙනත් පුද්ගලයෙක් මේ ආයතනයට ලබා දීලා තියෙන මුදල්
තව පුද්ගලයෙක් ණයට ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. 43 වෙනි ප්‍රශ්නෙට අපි යමු. ඊ-වාණිජ වෙබ් අඩවියක් ඊ-කොමර්ස් වෙබ්සයිට් එකක් මගින් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීමට ඉඩ සලසා දීම සඳහා බැංකුව විසින් ලබාගත යුතු පහසුකම වන්නේ. එතකොට ඔන්ලයින් පේමන්ට්ස් කරන්න ඕනම ආයතනයකට තමන්ගේ වෙබ්සයිට් එකට පේමන්ට්ස් කරන්න පුළුවන් ක්‍රමවේදය එකතු කරගන්න. එතකොට ඒක බැංකුවෙන් තමයි බැංකුවට රෙජිස්ටර් වෙලා බැංකුවෙන් ලබා ගන්න ඕන තාක්ෂණයක් ඒක. ඒක තමන්ගේ වෙබ්සයිට් එකට ඇතුළත් කරගන්න ඕන. ඒකට අපි ඒක සාමාන්‍යයෙන් පොදුවේ කතා කරන පේමන්ට් ගේට්වේ එකක් කියලා. එතකොට ලංකාවේ තියෙන බැංකු කීපයක් මේ පේමන්ට් ගේට්වේ සපයනවා. එතකොට මේ ගේට්වේ එක තමන්ගේ වෙබ්සයිට් අඩවියට සකස් කරගෙන ඇතුළත් කරගත්තොත් ඕනම පාරිභෝගිකයෙකුට මේ පේමන්ට් ගේට්වේ එක හරහා මුදල් ගෙවීමේ හැකියාව තියෙනවා ක්‍රෙඩිට් කාඩ් හා වෙනත් ක්‍රමවේද මගින්. එතකොට පේමන්ට් ගේට්වේ තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඔන්ලයින් බැංකින් කියන්නේ බැංකුවත් සමග ගනුදෙනුකරුවා විද්‍යුත් මාධ්‍යයෙන් කරන බැංකු කටයුතු. එතකොට ඒක පේමන්ට්ස් කරන කාඩ්පත් මගින් ගෙවීම් සිදු කරන ක්‍රමයක් නෙමෙයි. ඊ-බැංකින් කියන්නේ ඉන්ටර්නෙට් හරහා තමන්ගේ සියලු බැංකු කටයුතු බැංකුවත් සමග කර ගැනීම. එතකොට ගේට්වේ පේමන්ට් කියන්නේ මේක වැරදි විදිහට තමයි මෙතන දක්වලා තියෙන්නේ. ඒක පේමන්ට් ගේට්වේ වෙන්න ඕන. ගෙවීම් සිදු කරන ద్వාරය පේමන්ට් කරගන්න ගෙවන ගේට්වේ එක. එතකොට නිවැරදි පිළිතුර විදිහට ඒ අපිට සලකන්න පුළුවන්. දැන් අපි 44 වෙනි ප්‍රශ්නෙට යමු. ඊ-කොමර්ස් යනුවෙන් හැඳින්වෙන්නේ මොකක්ද කියලා තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. නමුත් මේ ප්‍රශ්නේ නිවැරදි කිරීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒක අලුත් වචනයක්. මේක තාම එච්චර ලංකාවේ නම් ප්‍රචලිත නැහැ. හැබැයි ලෝකේ රටවල් කීපයක මේක භාවිතා වෙනවා. G-commerce කියලා තමයි මේක පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ gift commerce. ඒ කියන්නේ වෙන කෙනෙකුට තෑග්ගක් කියවීමේ වාණිජ ක්‍රමවේදය. එතකොට මෙන්න මේ විස්තරේ මම ඇත්තටම ටෙක්ස්ට් බුක් එකකින් නෙමෙයි වෙනත් මූලාශ්‍රයකින් මේක උපුටා ගත්තේ. එතකොට G-commerce කියලා කිව්වොත් අපි බලමු. G-commerce enables consumers to choose products as gifts for recipients and then send those items in a digital form. The giver only needs the phone number or email address of the recipient to send a gift. Upon receipt, the recipient is able to accept the item and personalize it, choosing the correct size, color or style, or even exchange it. ඒ කියන්නේ අපිට කෙනෙකුට තෑගි වශයෙන් යමක් ලබා දෙන්න අවශ්‍ය නම් ඒ වෙනුවෙන් අපි මොන හරි භාණ්ඩයක් ඔන්ලයින් හෝ ඒ ෂොප් එකට ගිහිල්ලා අපි භාණ්ඩය තෝරලා මිලදී අරගෙන අපි බොක්ස් එකක දාලා රැපින් පේපර් එකක දාලා අපි කෙනෙකුට ගිහිල්ලා බාර දෙන්න ඕන. එතකොට අපිට ඉතා ඉක්මනින් gift එකක් කෙනෙකුට දෙන්න බෑ. අපිට ඒකට ගොඩක් කාලය වැය කරන්න වෙනවා, මහන්සි වෙන්න වෙනවා, ගමන් කරන්න වෙනවා, ගොඩක් දේවල් කරන්න වෙනවා. එතකොට මේ G-commerce කියන එක ගොඩක් පහසු කරනවා. මේ ක්‍රමවේදය අපිට පුළුවන් උදාහරණයක් විදිහට අපි දෙනවා නම් කෙනෙකුට තෑග්ගක් විදිහට ඇඳුමක් ඕ නැත්නම් සපත්තු කුට්ටමක්. එතකොට අපිට ගැටලුවක් ඇති වෙනවා. දැන් මේ පුද්ගලයාට මොන වගේ පෙනුමක් තියෙන, මොන වගේ ඩිසයින් එකක් තියෙන, මොන වගේ කලර් එකක් තියෙන, මොන වගේ සයිස් එකක් තියෙන සපත්තුද අවශ්‍ය වෙන්නේ. ඒතර සමහරක් වෙලාවට අපිට සපත්තුවක් ගන්න ගියත් අපිට තීරණය කරගන්න ගොඩක් වෙලාවක් යනවා. ඉතින් අපි කෙනෙකුට තෑගි දෙනකොට ඒ වගේ දෙයක් අපි ගොඩක් අපහසුතාවයටපත් වෙනවා, ගොඩක් මහන්සි වෙන්න වෙනවා. එතකොට මේ වගේ G-commerce තාක්ෂණයෙන් අපිට පුළුවන් ඒ සපත්තු විකුණන කඩෙන් gift voucher එකක් purchase කරන්න. එතකොට මේ gift voucher එක ඒ අපි gift එක ලැබිය යුතු දෙන්න ඕන පුද්ගලයාගේ තොරතුරු දාලා තමයි gift voucher එක purchase කරන්නේ. එතකොට ඒක purchase කරාම ඒ gift voucher එක email එකක් මාර්ගයෙන් ඒ අපි gift එක දෙන්න ඕන පුද්ගලයාට ලැබෙනවා. එතකොට මේ voucher එක click කරාම ඒ tag ලබන කෙනාට නැවතත් website එකට ඇවිල්ලා තමන්ට කැමති පාට, ඩිසයින් එක, සයිස් එක තෝරලා ක්ලික් කරලා කන්ෆර්ම් කරාම ඒ තමන් තෝරගත්ත ඒ gift එක
අපි දෙන කෙනාගේ කැමැත්ත අනුව එයා තෝරගත්ත gift එක එයාට කෙලින්ම ඩිලිවර් වෙනවා. එතකොට ඒක අපි අරගෙන ඩිලිවර් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේක ගොඩක් පහසු ක්‍රමවේදයක් තෑගි දෙන්න මේක එක සමාගමක් විසින් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට G-commerce කියන්නේ තෑගි වාණිජය කියන්නේ gift commerce විදිහට තමයි දක්වලා තියෙන්නේ. අපි 45 වෙනි ප්‍රශ්නේ දිහා බැලුවා. YouTube වීඩියෝ එකක් යනු ඩිජිටල් අලෙවිකරණයේ වැඩි ප්‍රවේශයක් ලබා ගත හැකි හොඳම වෙමළන් වලින් එකකි. මේ සඳහා ප්‍රධාන හේතුව මොකක්ද? අපි මේ ප්‍රශ්නට දීලා තියෙන පිළිතුරු 4 කියවලා බලමු. වෙනත් ඕනෑම සමාජ මාධ්‍යයකට වඩා YouTube විශාල ග්‍රාහකයන් සංඛ්‍යාවක් සිටින නිසාද? YouTube යනු වීඩියෝ අප්ලෝඩ් වලට ඉඩ දෙන එකම සමාජ මාධ්‍ය වීම නිසාද? බහුතර පිරිසක් YouTube වීඩියෝ නැරඹීමට කැමති නිසාද? එහෙමත් නැත්නම් වැඩි ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා YouTube වීඩියෝවද Facebook කි පළ කිරීමට හැකියවීම නිසාද? එතකොට ඩිජිටල් අලෙවිකරණයේ ඩිජිටල් මාකටිං වල අපිට අවශ්‍ය වෙන්නේ වැඩි පිරිසකට අපගේ පණිවිඩය ගෙන යන්න. එතකොට වැඩි පිරිසකට ගෙන යන්න උදව් වෙනවා YouTube එකේ දාන වීඩියෝ එක. මොකද මේ YouTube එකේ දාන වීඩියෝ එක අපිට නැවතත් ඒ වීඩියෝ එකම Facebook එකේ පළ කරන්න YouTube මගින් පහසුකම Facebook මගිනුත් ඒ පහසුකම සලසලා දීලා තියෙනවා. එතකොට ඒක නිසා අපිට වැඩි ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන්. YouTube එකේ තියෙන වීඩියෝ එක YouTube එකට එන අයත් බලනවා. ඒ වීඩියෝ එකම YouTube එක හරහාම Facebook එකේ පළ කරලා ඒන කට්ටියටත් අපිට මේක පෙන්වන්න පුළුවන්. එතකොට අපිට තියෙන ඔඩියන්ස් එක කියන්නේ වැඩි පිරිසකට මේක ගෙනියන්න පුළුවන්. Facebook හරහාත් ගෙනියන්න පුළුවන්, YouTube හරහාත් ගෙනියන්න පුළුවන්. නමුත් අපි Facebook එකේ පළ කරන දෙයක් YouTube හරහා දැමීමේ හැකියාවක් නැහැ. ඒක YouTube හරහා පළ කරන දෙයක් තමයි Facebook එකේ දැමීමේ හැකියාව තියෙන්නේ. එතකොට පිළිතුර D විදිහට ලකුණු කරලා තියෙනවා. 46 වෙනි ප්‍රශ්නේ. භාණ්ඩයක් සඳහා ගෙවීමට පෙර ගනුදෙනුකරුවන්ට බැලීමට අවශ්‍ය වූ විට ඊ-වාණිජය තුල භාවිත කළ හැකි හොඳම ක්‍රමය මොකක්ද? ඒ කියන්නේ ඔන්ලයින් අපි භාණ්ඩයක් මිලදී ගන්නවා නම් හැබැයි අපිට ඒක දකින්නකම් මුදල් ගෙවන්න හිතෙන්නේ නැත්තම් මේක කොයි තත්ත්වෙන් තිබෙයිද? උදාහරණයක් විදිහට ඇඳුමක්, හෑන්ඩ් බෑග් එකක්, සෙරෙප්පු කොට්ටමක් වගේ දෙයක් අපිට දකින්නකම් ඇත්තටම ඒ පිළිබඳ විශ්වාසය තියන්න අමාරුයි. නමුත් සමහර දේවල් තියෙනවා ඒ පින්තූරේ වෙබ්සයිට් එකේ දක්වලා තියෙන විදිහ ඒක ස්ටෑන්ඩඩ් විදිහට නිර්මාණය කරපු දෙයක්. ඒක කඩෙන් ගත්තත් අපි ඔන්ලයින් ගෙන්න ගත්තත් එකම විදිහට ලැබෙන්නේ. නමුත් ඇඳුම් වගේ දෙයක් අපිට දුර තියලා දැක්කට ඒක අතට අරන් බලනකම් අපිට ඒකේ ගුණාත්මක භාවය පිළිබඳ තීරණය කරන්න අමාරුයි. ඒ වගේ අවස්ථාවක අපිට ඔන්ලයින් භාණ්ඩ විකුණන තැනකදී අපිට pay on delivery option එක select කරන්න දෙන්න බෑ. කියන්නේ භාණ්ඩයට order එක දාන වෙලාවේදී ඇනෝම දාන වෙලාවේදී මුදල් අය කිරීම සිද්ධ කරන්නේ. නමුත් භාණ්ඩය ගෙදරට ගෙනත් දීම සිද්ධ කරනවා. එතකොට ඒ ගෙනත් දීපු අවස්ථාවේ භාණ්ඩය අතට අරගෙන ඒක පරීක්ෂා කරලා බලලා හොඳ තත්ත්වයේ එය Tamanට අවශ්‍ය ඒ කියපු ක්‍රමයටම තියෙනවා නම් ඒ භාණ්ඩය ගෙදරට ගෙනත් දෙන කෙනාට මුදල් ගෙවීම සිද්ධ කරන්න පුළුවන්. එතකොට ඒක තමයි හොඳම ගෙවීමේ ක්‍රමය. ගනුදෙනුකරුවෙක්ට භාණ්ඩය බලලා සල්ලි ගෙවන්න අවශ්‍ය වෙච්ච වෙලාවට, කියන්නේ භාණ්ඩය දැකලා සල්ලි ගෙවන්න අවශ්‍ය වෙච්ච වෙලාවට. හරි. දැන් අපි යමු 47 වෙනි ප්‍රශ්නට. accounting information systems ගිණුම් කරන තොරතුරු පද්ධති. බහුතරයක් දැන් අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන්. එතකොට මේ තොරතුරු පද්ධති දැන් අන්තර්ජාලයේ හරහා ලබා ගන්න පුළුවන් කියන්නේ අන්තර්ජාලය තුල තියාගෙනම පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ අන්තර්ජාලයෙන් අපේ පරිගණකයට ලබාගෙන අන්තර්ජාලය නැතුව පාවිච්චි කරනවා කියන එක නෙමෙයි මේකෙන් අදහස් වෙන්නේ. මේ තොරතුරු පද්ධතිය පවතින්නේ අන්තර්ජාලය. එතකොට අපි මේකට සම්බන්ධ වෙන එක තමයි කරන්නේ. එතකොට අපිට ආයතනයේ තියෙන පරිගණකිනුත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපිට ගෙදර ගිහිල්ලා අපේ ගෙදර තියෙන පරිගණකෙන් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි වෙනත් රටකට ගිය වෙලාවක වුණත් මේ අපේ තොරතුරු පද්ධතියට ගිණුම් කරන තොරතුරු පද්ධතියට ඒ රටේ ඉඳන් සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේක ඉන්ටර්නෙට් එකේ තමයි ස්ථාපනය කරලා තියෙන්නේ. එතකොට අපි ඒකට කියනවා cloud based AI. කියන්නේ cloud
සිස්ටම් එකක. ඒ කියන්නේ එහෙම අපි වලාකුළු මත පදනම් වුණා කියලා අදහස් කරන්නේ මේ cloud based software කියන එක. එතකොට මේ software එක සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය මත තමයි පදනම් වෙලා තියෙන්නේ. එතකොට උදාහරණයක් විදිහට ඔයගලන්ගේ Google Drive එහෙමත් නැත්නම් OneDrive වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් ෆයිල් තබා ගන්න ඔයගලන්ගේ ආයතනයේ ඔයගලන්ගේ පෞද්ගලික කටයුතු වල. එතකොට ඒ ෆයිල් ඔයගොල්ලෝ දන්නවා ඕනම පරිගණකයක් පාවිච්චි කළා තමන්ගේ login details ලබා දීලා ඒ ෆයිල් අපිට බලන්න පුළුවන්. අන්න ඒ ක්‍රමවේදයට තමයි මේ මෘදුකාංගත් දැන් අන්තර්ජාලයේ හරහා භාවිතා කරන ආකාරයට සකස් කරලා තියෙන්නේ. එතකොට cloud based accounting information systems කියන එක තමයි අපි දැන් භාවිතා කරන්නේ. එතකොට standalone AIS කියන්නේ අපි මේ මෘදුකාංගය පරිගණකයේ ස්ථාපිත කරලා, ඒ කියන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට මෘදුකාංගය අරගෙන මේක ඉන්ස්ටෝල් කරලා කම්පියුටර් එකේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ කම්පියුටර් එකේ විතරයි මේ මෘදුකාංගය තියෙන්නේ. නමුත් cloud based AIS කියන්නේ අන්තර්ජාලයේ හරහා තමයි මේ මෘදුකාංගයට අපි සම්බන්ධ වෙන්නේ. අපි 48 වෙනි ප්‍රශ්නෙට යමු. ඩිජිටල් අලෙවිකරණය සහ ඊ-වාණිජය යනු. එතකොට අපි බලමු මේ දෙක අතර තියෙන සම්බන්ධය කොහොමද කියලා. ඩිජිටල් අලෙවිකරණයයි ඊ-වාණිජයයි වෙන්වෙන්ව හඳුනාගත හැකි ව්‍යාපාර ක්‍රියාකාරකම් දෙකකි. මේ දෙක වෙන්වෙන්ව හඳුනා ගන්න පුළුවන් දෙකක්. අන්තර් සම්බන්ධිත ව්‍යාපාරික ක්‍රියාකාරකම් දෙකකි. එකිනෙකා මත රඳා පවතින ව්‍යාපාර ක්‍රියාකාරකම් දෙකකි. සීක්වෙන්ෂල් ව්‍යාපාර ක්‍රියාකාරකම් දෙකකි. එතකොට ඩිජිටල් සෙලිං එතකොට ඊ-කොමර්ස් වල සිද්ධ වෙන්නේ ඩිජිටල් ආකාරයට විකිණීම. එතකොට ඩිජිටල් ආකාරයට විකිණීමේදී ඊ-කොමර්ස් පහසුකම අවශ්‍ය වෙනවා, නැත්නම් ඩිජිටල් ආකාරයට විකුණන්න බෑ. ඒ කියන්නේ මේ දෙක එකිනෙකා අතර රඳා පවතින ක්‍රියාකාරකම් දෙකක්. ඩිජිටල් සෙලින් කරන්න නම් ඊ-කොමර්ස් ෆැසිලිටි එක තියෙන්න ඕන. ඊ-කොමර්ස් ෆැසිලිටි එක නැති අවස්ථාවක ඩිජිටල් සෙලින් කරන්න බෑ. එතකොට නිවැරදි පිළිතුර C විදිහට දක්වලා තිබෙනවා. 49 වෙනි ප්‍රශ්න. Netflix සිය ව්‍යාපාරය කුඩා මට්ටමින් ආරම්භ කර අතර ඉතා කෙටි කාලයක් තුළ ඔවුන් හෝම් වීඩියෝ කර්මාන්තයේ වෙළඳපොළ ප්‍රමුඛයා බවට පත් වී. Netflix හැඳින්විය හැක්කේ. ඒත් අපි කලිනුත් කතා කරා disruptive innovations. කඩාකප්පල්කාරී කිව්වට මේකේ අදහස අපි ගත්තොත් දැනට තිබෙන තාක්ෂණයන් ක්‍රමවේදයන් අභිබවා යමින් ඉදිරියට පැමිණීම තමයි මෙතන අපි අදහස් කරන්නේ. එතකොට මේ ක්‍රමවේදය වැඩි වැඩියෙන් පාරිභෝගිකයා වැළඳගත් ක්‍රමවේදයක් වුණාම මේ වෙනුවට මෙතෙක් කල් පාවිච්චි කරපු ක්‍රමවේදයන් වලින් පාරිභෝගිකයා ඉවත් වෙනවා. එතකොට ඒ ක්‍රමවේදයන්ට තවදුරටත් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට බැරි තත්ත්වයක් උදා වෙනවා. මොකද සියලුම දෙනා මෙන්න මේක මතට යොමු වෙන්න පටන් ගන්නවා. එතකොට අනිත් මෙච්චර කල් තිබුණු ට්‍රැඩිෂනල් සාම්ප්‍රදායික ක්‍රමවේදයන් විනාශයටපත් වෙනවා. එතකොට ඒවා ඩිස්ට්‍රප්ට් වෙනවා. ඒවා ඉවත් වෙලා යනවා. හේතුව මේ ක්‍රමවේදය වඩාත් පාරිභෝගිකයට සමීප පහසු ක්‍රමවේදයක් වීම නිසා. එතකොට ඩිස්රප්ටිව් එහෙම නැත්නම් ඩිස්රප්ටර් එකක් විදිහට මෙයා ක්‍රියා කරනවා. එතකොට මේවා ඩිස්රප්ටිව් ඉනෝවේෂන්ස්. ඒ කියන්නේ අනිත් දැනට පවතින ක්‍රමවේදයන් අභිබවා යන ඒවා විස්ථාපනය කර දමන නව ක්‍රමවේදයන් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. එතකොට මේක ඩිස්රප්ටර් විදිහට හඳුන්වන්න පුළුවන්. 50 වෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ පයිලට් පේපර් එකේ නවීන ව්‍යාපාරික ආයතන සම්ප්‍රදායික තොරතුරු විශ්ලේෂණය කරනව පමණක් නොව සමාජ මාධ්‍ය CCTV සහ chat room වලින් පවා ඩිජිටල් තොරතුරු ලබා ගන්නවා. මේ හැඳින්විය හැක්කේ. එතකොට ඇත්තටම මේ ව්‍යාපාර ආයතන මේ සමාජ මාධ්‍ය වලට මේ chat rooms වලට ගිහිල්ලා data ලබා ගන්නවා කියන අදහස ආවට මේක ඇත්තටම සිද්ධ වෙන්නේ මේ පරිගණක මෘදුකාංග වලින් මේ ඇනලිටික් ටූල්ස් කියලා අපේ software වල තියෙනවා. එතකොට ඒවා ස්වයංක්‍රීයවම මේ ලබා ගන්න පුළුවන් සියලුම
තොරතුරු අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන් සියලුම තොරතුරු ස්වයංක්‍රීයව එකතු කරලා අපිට විශ්ලේෂණ වාර්තා ලබා දෙනවා. එතකොට ඒක ආයතනයේ පුද්ගලයෙක් මෙන්න මේ තොරතුරු මෙතනින් ගන්න ඕන කියලා එහෙම තීරණය කරන්නේ නැහැ. ඒ මෘදුකාංග වලට හැකියාව සහ බලය තියෙනවා ඉන්ටර්නෙට් එකේ තියෙන සෑහෙන විශාල data ප්‍රමාණයක් ස්වයංක්‍රීයව ලබාගෙන ඒ කටයුතු කරන්න. එතකොට සමාජ මාධ්‍ය CCTV chat room news websites මේ හැම දෙයකම තියෙන තොරතුරු විශාල තොරතුරු ප්‍රමාණයක් තිබෙනවා. අපිට හිතන්නවත් බැරි ප්‍රමාණය විශාලයි. ඒ කියන්නේ අපිට වෙන්වෙන්ව මේ තොරතුරු කියවලා බලන්න හැකියාවක් නැහැ. එතකොට අපි මේක ටෙක්ස්ට් බුක් එකේ තියෙන වෙනමම ටොපික් එකක් යටතේ ඔයගොල්ලන්ට කතා වෙනවා big data සහ big data analytics කියලා. එතකොට විශාල දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීම යටතේ තමයි මෙන්න මේ කියන සංසිද්ධිය වැටෙන්නේ. අනිත් තියෙන පිළිතුරුත් එක්ක බැලුවාම ඒව ගැලපෙන්නේ නැහැ. මොකද big data analytics වලදී තමයි මෙන්න මේ විදිහේ ක්‍රියාදාමයක් සිදු වෙන්නේ. අනිත් පිළිතුරු වල data warehouse කියන්නේ ආයතනයේ තියෙන තොරතුරු ගබඩා කරලා තියෙන ක්‍රමවේදය. cloud computing කියන්නේ තාක්ෂණයක්. තමන්ගේ තියෙන දත්ත ගබඩා කරන්න තමන්ගේ තියෙන software අන්තර්ජාලය හරහා පාවිච්චි කරන ක්‍රමවේදයක්. mixed computing කියන්නේ වෙනම තාක්ෂණික යෙදුමක් දැනට පාවිච්චි වෙනවා. එතකොට මෙතන නිවැරදිම පිළිතුර වෙන්නේ big data analytics එහෙම නැත්නම් විශාල දත්ත විශ්ලේෂණ. එතකොට ඒ 50 වෙනි ප්‍රශ්නෙත් එක්ක අපි pilot paper discussion series එක අවසන් වෙනවා. මේ වීඩියෝ එකත් එක්ක ඔයගොල්ලෝ ප්‍රශ්නේ සමගම ඔයගොල්ලන්ගේ තියෙන ටෙක්ස්ට් බුක් එකේ වොලියුම් 1 සහ වොලියුම් 2 ආකාරයට තියෙන්නේ. ඒකත් සමගම මේ ප්‍රශ්න මේ වීඩියෝ එක බලන ගමන් චෙක් කරගන්න. ඒ ටෙක්ස්ට් බුක් එකේ තියෙන දේවල් මේකත් එක්ක සම්බන්ධ කරලා අධ්‍යයනය කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේකේ වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊට ඒක අවබෝධ කරගෙන ඒ කටයුත්ත ඉවර වුණාම ඊළඟ මොක් ටෙස්ට් එක පිළිබඳ තියෙන වීඩියෝ එකෙන් ඔයගලන්ට මොක් එක්සෑම් පේපර් එක අපි ඩිස්කස් කරනවා. එතකොට ඒකට හොඳ සූදානමකින් මේ වීඩියෝ එක බලන්න කියලා ආරාධනා කරනවා. අපි පයිලට් පේපර් ඩිස්කෂන් එක මෙතනින් අවසන් කරනවා. ස්තුතියි.